ශ්‍රද්ධා සම්පන්න කාර්මික පින්වත්නි, හැම කෙනෙක්ම අද දවසේදී බොහොම ශ්‍රද්ධාවෙන් ලෝතර බුදුරජාණන් වහන්සේ අපි හැම දෙනාගේම ජීවිතවලට සසර දුක්ගිනි නිවාලීම පිණිස දේශනා කරන්නට යෙදුණු ඒ සද්ධර්ම සාගරයෙන් ස්වල්පයක් ශ්‍රවණය කරගන්නට ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තෝර බේර ගන්නට යොමුණු අවස්ථාවක්. පින්තුනි, බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වුණේම අපිට දුකින් මිදෙන ප්‍රතිපදාවක් කියලා දෙන්නේ. මුළු සමස්ත ලෝකයක්ම අනුසෝතගාමී ප්‍රතිපදාවක ඉන්නකොට බුදුරජාණන් වහන්සේ නම ලෝකෙ හැමදාම ප්‍රතිසෝතගාමීව ඒ ලෝකයා පහළට ගහගෙන යනකොට ඉහළට යමින් ලෝකයාට ඉහළට යන්නට අවශ්‍ය ප්‍රතිපදාව හිලිපිහිලි කරනවා. මේ සද්ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේ ඒ ඉහළට යන ක්‍රමය මාවත අපිට පැහැදිලි කළේ. අපේ ක්‍රමයට අපේ දර්ශනයට වෙනස් නිසා අනන්ත සසරක ඉඳලා අපි පුරුදු කරගත්ත අවිද්‍යාවට පටහැනි නිසා අපිට ටිකක් මේක ගැඹුරුයි වගේ හිතෙන්න පුළුවන්. ටිකක් තේරුම් ගන්න අපහසුයි කියලා හිතෙන්න පුළුවන්. ඒක නිසා ටිකක් උවමනාවෙන් කය මෙතන නිසසලව තියනවා වගේ හිතත් නිසසල කරගෙන හොඳින් ඇහුවොත් අපිට මේක තේරුම් ගන්න බැරි කමක් නැහැ. ඒක නිසා කවුරුත් බොහොම අවධානයෙන් යුක්තව බොහොම උවමනාවෙන් යුක්තව මේ කාරණා ටික ශ්‍රවණය කළොත් හොඳයි කියලා මතක් කරනවා. පහුගිය කාලෙදී අපි කතා කළා චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව. මම හිතනවා මෙතන ඉන්න බොහෝ දෙනෙක් අහන්න ඇති, අහපු නැති අයත් සමහර විට ඇති. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ චතුරාර්ය සත්‍ය ධර්මය. එහෙම නැතිනම් මූලික දර්ශනයක් වශයෙන් අපිට පෙන්වන්නේ මේ ආර්ය සත්‍ය හතර. පරිනිර්වාණ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාන්නට වඩින ගමනේදී සතර මහා උපදේශයන් දේශනා කළා. මහා උපදේශ හතරක්. මහා උපදේශ හතරෙදි පෙන්වුවේ මේ ධර්මයේ සුරක්ෂිතතාව වෙනුවෙන්, ධර්මයේ රැකවරණය, ධර්මයේ ආරක්ෂාව වෙනුවෙන් පෙන්වපු කාරණා හතරක්. යම්කිසි කෙනෙක් කියනවා නම් මේ ධර්ම මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්මයි ඇහුවේ, බුදුරජාණන් වහන්සේ ළඟින්මයි පිළිගත්තේ, බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම මට දේශනා කළා කියලා යම් ධර්මයක් කියනවා නම් ඒක පිළිගන්නත් එපා, ඒක ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඒක ධර්මයට විනයට ගලපලා බලන්න කියලා. ඒ වගේම යම්කිසි මහා සංඝයා ඉදිරියේ පිළිගත්ත කියලා කෙනෙක් කිව්වා. ඒ වගේම මහා ස්ථවිර භික්ෂුන් වහන්සේලා ඉදිරියේ මම මේ ධර්මයේ දරාගත්තේ, පිළිගත්තේ කියලා කෙනෙක් කියනවා. එහෙමත් නැතිනම් අහවල් මහ තෙරුන් වහන්සේ මේ ධර්ම දේශනා කළේ කියලා කියනවා. ඒද ඒ ධර්ම පිළිගන්නත් එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඒක ධර්මයට විනයට ගලපලා බලන්න. කුමන ධර්මතාවයන්ටද චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පාදය කියන මේ ධර්මතාවයට. ඒ වගේම විනයට ගලපලා බලන්න මොන විනයටද
රාග විනය, දේශ විනය, මෝහ විනය. මෙන්න මේ ධර්මතා ටිකට ගලපලා බලලා ඒක තීරණය කරගන්න කියලා. කාලාම සූත්‍රයේදී කාලාමවරුන්ට තිබුණ ප්‍රශ්නයක්. කාලාමවරුන්ට තිබුණ ප්‍රශ්නේ තමයි මේ දේශනා නානත්වයේ පිළිබඳව. කෙනෙක් කියනවා ලෝකේ සාස්වතයි කියලා, කෙනෙක් කියනවා ලෝකේ උච්ඡේදයි කියලා. කෙනෙක් සාස්වතික උච්ඡේදයක් මනනවා. මෙන්න මේ විදිහට ලෝකයේ දර්ශන මතවාද තියෙනවා. එක්කෙනෙක් ඇවිල්ලා පින්පව් නැහැ කියලා යනවා. තව කෙනෙක් ඒ ගමට ආවහම පින්පව් තියනවා කියනවා. දැන් කාලාමවරුන්ට හිතා ගන්න බැහැ කෝක හරිද කෝක වැරදිද කියලා. බුදුරජාණන් වහන්සේ වැඩම කරපු වෙලාවකදී කාලාමවරු ඇහුවා භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ වගේ දෙයකදී අපි කොහොමද තීරණය කරගන්නේ මේ කෙනා හරි දෙයක් කියනවා. මේ කෙනා කියන්නේ වැරදි දෙයක්. අපි කොහොමද මේ තීරණය කරගන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ කරුණු කීපයක් දේශනා කරනවා කාලාම මේ දහම් පිළිගන්නකොට මේ පරම්පරාවෙන් ආව කියලාවත් අනුශ්‍රවණයෙන්වත් මෙන්න මේ විදිහේ ධර්මතා ටිකකින් පිළිගන්න එපා කියලා කරුණු ටිකක් කියනවා. එතකොට ඕකෙදී හැම වෙලාවකදීම කාලාමවරු අද හිටියානම් කාලාමවරු බුදුරජාණන් වහන්සේ එනකම් බලාගෙන ඉන්නේ නැහැ අපිට. බුදුරජාණන් වහන්සේ හොයාගෙන ගිහිල්ලා ඔළුවේ අත ගහගෙන අහනවා ස්වාමීනි කෝකද හරි කෝකද වැරදි කියලා. ඒ තරමට නානත්වයක්, ඒ තරමට මාර්ග නිවන් ගොඩක් බෙදලා දක්වන කාල පරිච්ඡේදයක්. ඒක නිසා අපිට කාලාමවරුන්ගේ ප්‍රශ්නේ එදාට වැඩි ගැලපෙන්නේ අදට. ඒක නිසා කාලාමවරුන්ට ඒ පෙන්නපු ධර්මයේ බුදුරජාණන් වහන්සේ කිව්ව නුඹලට තේරෙනවා නම් හරිද කියලා නුඹලා ඒක තීරණය කරන්න. හැබැයි අපි ළඟ තීරණය කරන්න අවශ්‍ය ධර්මතා ටික මොනවද කියලා තියෙ නැත්තම් අපි කොහොමද ධර්මයක් තීරණය කරන්නේ? ඒක නිසා තමයි සතර මහා උපදේශවල ඒ තීරණය කළ යුතු නිර්ණායක ටික අපිට පෙන්වන්නේ. චතුරාර්ය සත්‍ය ධර්මය, පටිච්ච සමුප්පාද ධර්මය, රාග විනය, දෝෂ විනය, මෝහ විනය. ඒක නිසා චතුරාර්ය සත්‍ය ධර්මය අපි අපේ ජීවිතේ දැනගෙන ඉන්න අවශ්‍යයි. නිර්වාණගාමිනී ප්‍රතිපදාවට වගේම අපිට ඕනම දහම් කරුණක් අපේ ජීවිතයට ලං කරගන්නකොට ඒ කොතනින්ද මේ දහම් කරුණ අල්ලන්නේ කියන ශාස්ත්‍රයේ තියෙන චතුරාර්ය සත්‍ය කියන න්‍යාය තුල. අපි දන්නවා චතුරාර්ය සත්‍ය කිව්වහම දුක, සමුදය, නිරෝධය, මාර්ගය කියලා හතරක් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දුක කියලා පැනෙව්වේ, දුක කියලා දේශනා කළේ කොතනද? අපි අහලා තියෙනවා ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණපි දුක්ඛ, අප්පේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විපයෝගෝ දුක්ඛෝ, යම් පිච්ඡං අලබති තම්පි දුක්ඛ. මෙන්න මේ ටික දුකයි. එතකොට මේ චතුරාර්ය සත්‍ය බෙදපු හොඳම උද්දේශය සහ නිर्देशයක් විදිහට බෙදපු හොඳම තැන තමයි සත්‍ය යමකය. බොහොම ගැඹුරු දහම් පරයය. මේකෙදි බුදුරජාණන් වහන්සේ බෙදනවා දුක කියන එක. දුක කියන්නේ කායික දුකයි චෛතසික දුකක් තියෙනවා නම් මෙන්න මේක දුක. හැබැයි දුක්ඛ සත්‍ය නෙමෙයි. දුක්ඛ සත්‍ය කියන එක කායික දුකයි චෛතසික දුකයි අතහැරලා තවත් දුකක් තියෙනවා නම් මෙන්න මේක දුක්ඛ සත්‍ය කියලා. අපිට දුක කියලා හඳුනන්නේ කායික දුකයි චෛතසික දුකයි. චෛතසික දුක කියලා කියන්නේ හිතට දැනෙන දුක, දෝමනස්සේ හිතට දැනෙන වේදනාව චෛතසික දුක. කයට දැනෙන කායික වේදනාව කායික දුක. දැන් කායික දුකයි චෛතසික දුකයි අතහැරලා තවත් මොනවද තියෙන දුක?
ඒ දෙකම අතහැරියෙන් පස්සේ අන්න ඒ දුක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. දැන් යමක් නොලැබීම දුකයි නම් කැමති දේ නොලැබීම දුකයි කිව්වත් ඉපදීම ලෙඩවීම මරණය මහලු බව දුකයි කිව්වත් මේ දේවල් දුකයි හැබැයි දුක්ඛ සත්‍ය නෙමෙයි. දුක්ඛ සත්‍ය කියන එක ඊට වැඩිය බොහොම ගැඹුරු කාරණාවක්. ඔය ටික දුකයි කියන්න මේ ශාසනය පහළ වෙන්න අවශ්‍ය නැහැ. ලෝකයේ හැමදාම ප්‍රතිකර්ම හොයන්නේ ওই දුකට තමයි. ඒක දුකයි කියලා දන්න නිසා. ලෙඩ වෙන එක දුකයි කියලා දන්න නිසා අපි ලෙඩ නොවී ඉන්න උත්සාහවත් වෙනවා. අපි වයසට යන එක වයසට යන එක දුකයි කියලා දන්න නිසා කොහොම හරි වයසට යන්න නැතුව ඉන්න පුළුවන් තරමින් හරි ටිකක් හරි උත්සාහවත් වෙනවා. මරණය දුකයි කියලා දන්න අපි නොමැරී ඉන්න පුළුවන් තරම උත්සාහවත් වෙනවා. අපි කැමති දේ නොලැබීම දුකයි කියලා දන්න නිසා කැමති දේ හොයාගන්න පුළුවන් තරමක් උත්සාහවත් වෙනවා. දැන් ලෝකයේ දුක දුක දැකලා දුකට ප්‍රතිකර්ම හෙව්වා. නමුත් ලෝකයා දැක්කේ නෑ දුක්ඛ සත්‍ය කියන තැන. බුදුරජාණන් වහන්සේ හැමදාම අපිට දේශනා කළේ දුක්ඛ සත්‍ය කියන තැන. මොකද්ද දුක්ඛ සත්‍යය? කායික දුකයි, චෛතසික දුකයි නැතිනම් කයට දැනෙන සහ හිතට දැනෙන දුක අතහැරලා තියෙන දුකට කිව්වා දුක්ඛ සත්‍ය කියලා. ඒ දුක්ඛ සත්‍ය කියන තැන අපි පිරිසිදු දැකිය යුතු ඇත්ත. දැන් මෙතන කෝප්පේ තියෙනවා කාටවත් දුක දැනෙනවද? මේ තියෙන කෝප්පේ නිසා කාටවත් දුක දැනෙනවද? දුක දැනෙන්නේ නැහැ. කෝප්පේ නිසා දුක නොදැනුණාට හැම වෙලාවකදීම කෝප්පේ කියන එක තුල දුක්ඛ සත්‍ය තියෙනවා. අපි විමසලා බලමු කොහොමද මේ කෝප්පේ කියන එක දුක්ඛ සත්‍ය උනේ කියලා. කෝප්පේ හම්බෙන ඕගොල්ලන්ට පළවෙනි මට්ටමේදී මේ කෝප්පෙට තණ්හා නොකරන්න පුළුවන්. මේකට ආසාව නැහැ. ඒක නිසා ඕගොල්ලන්ට දුක ඉන්නේ නැහැ. හැබැයි එළියේ කෝප්පේ තියෙන බව තියෙන නිසා ඕගොල්ලන්ට තව කෝප්ප ලෝකේ දකින්න පුළුවන්කම තියෙනවා. තව කෝප්ප දකින්න පුළුවන්කමක් තියෙනවා. ආස හිතෙන කෝප්ප ගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට දැන් දුකට හේතුව නැද්ද කෝප්පේ එළිය හම්බෙන එක බව තුල? දුකට හේතුව තියෙනවා. ඔය පළවෙනි මට්ටමින් මේ කෝප්පේ දුකට හේතු වෙන හැටි. ඒ වගේම මේ තුල බොහොම ගැඹුරු කාරණාවක් තියෙනවා. ඒ තමයි හැම වෙලාවකදීම දැන් කෝප්පේ තියනවා කියලා කියනකොට කවුද ඇහෙන් කෝප්පේ දැක්කේ? අපි හැම වෙලාවකදීම ඇහැට පෙනුනේ වර්ණ සටහනක් නැතිනම් ආලෝකයක්. අපි කිව්වොත් බාහිර ආලෝකයක් වස්තුව මතට පතිත වෙලා එන පරාවර්තන ආලෝකයක් ඇහැට පතිත වෙනවා. මේ පරාවර්තන ආලෝකයේ තියෙනවද කෝප්ප? පරාවර්තන ආලෝකයේ තිබුණද මේ කෝප්පේ බව දැනුම හෝ ආලෝකය කිව්වද මම කෝප්පේ කියලා? ආලෝකය ආලෝක මාත්‍රයක් විතරක් විදිහට එනකොට ආලෝකය ඇවිල්ලා හිතට වැදුනද? ආලෝකය ඇවිල්ලා හිතට වැදුනේ. ආලෝකයේ පතිත වුණේ මෙතන ඇහි තියෙන ප්‍රසාදයට ඔපේට විතරයි. ඔපයට ප්‍රසාදයට පතිත වුණ නිසා අපිට පුළුවන්කම තිබුණා ඇහැ ගැන දැනගන්න. කෝප්පේ ගැන දැනගන්න කවදාවත් පුළුවන් වුණේ නැහැ. ආලෝකය ගැන දැනගන්න පුළුවන්කම ලැබුණේ නැහැ. අපිට පුළුවන්කම ලැබුණු එකම සිද්ධිය තමයි ඇහැ ගැන දැනුවත් වෙන්න. ඇහැ ගැන දැනුම ඇති කරගත්ත අපිට හැම වෙලාවකදීම හිතේ ඇති වුණ ගති දෙකක් වේදනා සංඥා. මේ ගති දෙකට හිතලා ගති දෙක දැනගෙන දැනගත්ත දෙයට හිතනවා.
හැබැයි දැනගත්ත දෙයට හිතන්නේ Taman තුල ඇති ටික. මේ වර්ණ සටහන අරබය Taman හිතේ රැස් කරගෙන තියනවා නම් මේක කෝපය කියලා මේක මේ ප්‍රයෝජනයක් ගන්න කියලා දැන් ඒ රැස් කරගෙන තිබුණු කෝප බව Taman දැනගන්නවා. දැන් කෝපය උපදවගත්තේ කොහෙන්ද? කෝපය උපදවගත්තේ මේ පැත්තට. එතකොට මෙහි උපද්දගත්ත දැනගත්ත කෝපය කියලා දැනගන්න මොහොත වෙනකොට අර ආලෝකය සහ ඇහැ වැය වෙලා නැද්ද? ආලෝකය සහ ආපු ඇහැ අර බිඳුණු ඇහැ ඉතුරු නැතුවම වැය වුණු නිසා වියදම් වුණු තැනක නෙමෙයිද මේ කෝපය කියලා දැනගන්න ඵලය පුදුවේ. කෝපය කියලා මෙහි දැනගන්න මොහොත වෙනකොටත් ඒ ආලෝකය ඉවරයි. ඉතුරු නැතුවම නැති වෙලා ඒක. ඇහැ ඉතුරු නැතුවම නැති වෙලා. නැති වුණු තැන මෙහෙට ඇති වුණු දැනුමක්. අපි කිව්වොත් රුපියල් 300ක් අරගෙන ගිහිල්ලා කඩේකට ගිහිල්ලා බඩුවක් ගන්නවා. මේ බඩුව පෙන්නලා කෙනෙක් කියනවා නම් මේ තියෙන්නේ රුපියල් 100ක් නැතිනම් මේ තියෙන්නේ රුපියල් 300ක් කියනවා නම් හරිද? වැරදි. මේ බඩුව අතේ තියෙනකින් කියනවා රුපියල් 300ක් වැය වුණා, රුපියල් 300ක් වියදම් වුණා. වියදම් වුණේ එකේ ඵලය තමයි මේක. මේ බඩුව දැන් රුපියල් 300 කියන්න බෑ. මේක දැන් ඵලය. අර 300 වියදම් වීමේ ඵලය තමයි මේක. ප්‍රශ්නේ තියෙන්නේ අපි වියදම් කරන්න හරි අකමැතිකම. අපි අකමැති අපෙන් දෙයක් වියදම් වුණා කියන එක පිළිගන්න. ඒක නිසා අපි කියනවා මේ ඵලය පෙන්නලා රුපියල් 300ක් තියනවා කියලා. රුපියල් 300 වගේ දකින්න හැම වෙලාවකදීම ඇහැ රූප චක්කු විඥාන කියන මේ තුන් දෙනා. මේකෙන් ආපු කෝපය කියන දැනුම වගේ දකින්න හැම වෙලාවකදීම අර භාණ්ඩය වගේ දකින්න කෝපය කියන දැනුම. අර 300 වැය වෙලා වියදම් වෙලා ඇති කරපු මේ දැනුම තුල අපි හිතන්නේ එක්ක ඇහැ එක්ක රූපය. එළියේ තියෙන පැත්තට තමයි අපි හැම වෙලාවකදීම ඇඟිල්ල දික් කරන්නේ මේ දැනගත්ත දේ එළියේ තියනවා කියලා. දැනගත්ත දේ එළියේ තියනවා කියන කම නිසා හැම වෙලාවකදීම දැන් කෝපය කියලා දැනගත්ත කෝපය එළියේ ඇති බවට හම්බෙනවා. ඇති බවට හම්බෙන කෝපය තුල අපි තණ්හා කරන්න පුළුවන්කම තියෙනවා. තියෙන කෝපෙටද තණ්හා කරන්නේ නැති කෝපෙටද? තියෙන ඇති කෝපෙට තමයි තණ්හා කරන්නේ. ඕගොල්ලෝ කවදාවත් නොදැක්ක දෙයකට නොදකපු දෙයකට තණ්හා කරනවද කවුද? තණ්හා කරන්නේ දැකපු තියනවා කියලා හිතන දෙයකට. එතකොට මේ තියනවා කියලා හිතාගෙන ඉන්න තියනවා කියන දෙයට තමයි අපි තණ්හා කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ තණ්හාවට කියනවා සමුදය කියලා. දුක කියනවා හැම වෙලාවකදීම මේ කෝප්පේ කැඩෙන බිඳෙන බව නිසා එන දුකට. දුක්ඛ සත්‍ය කියලා කියනවා කෝප්පේ කැඩෙන බිඳෙන බව නිසා එන දුක හදන්න හේතු උනේ කෝප්පේ එළියේ තියනවා කියන ගතිය. කෝප්පේ එළියේ ඇති බවට හම්බෙන ගතිය. ඒකට තව වචනයක් කිව්වොත් භව දුක කියලා කිව්වොත්. කාම භවය හැම වෙලාවකදීම එළියේ ඇති බවට අපිට හම්බෙන දේ. කාම භවය. එළියේ කෝප්පේ තියෙනවා. කෝප්පේ තියෙන කෝප්පේ විඳින්න පුළුවන්කම අපිට තියෙන්නේ හැම වෙලාවකදීම කෝප්පේ ඉතුරු නැතුව ඇහැ රූප දෙක නිරුද්ධ වුණ තැනක. තියෙන කෝප්පේ විඳින්න පුළුවන්කම හදලා දෙන්නේ ඇහැ රූප දෙක ඉතුරු නැතුව වැය වුණු ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක. දැන් ඉතුරු නැතුව ඇහැ රූප දෙක වැය වෙලා නිරුද්ධ වුණ තැනක කෝප්පේ මෙහෙ හදාගෙන විඳින අපිට අපි කියනවා කෝප්පේ එළියේ තියෙනවා කියලා. දැන් ඔතන කෝප්පේ එළියේ තියනවා කියන කම නිසා එළියේ තියෙන කෝප්පේ විඳින්න පුළුවන් විදිහට ආයෙත් ස්පර්ශ ආයතන ටික නැවත හදනවා. මොකද ප්‍රශ්නේ තියෙන්නේ කෝප්පේ කියන එක
අපිට නිකම්ම ඇති කරපු ඵලය නෙමෙයි. මෙහින් අනාත්ම වර්ණ සටහන ආපු තැනක ඇසමුවට කෝපය ඇති කරේ ස්පර්ශ ආයතන කීපයක නියෝජනයකින්. ඒ කීපයක නියෝජනයකින් කිව්වේ කෝපය කියලා දැනගත්ත තැන ඔයගොල්ලන්ට කෝපය කියලා නිකම්ම දැනුම ආවේ නැහැ. උපතින්ම කන් ඇහෙන්නේ නැති කෙනෙකුට කතා කරන්න පුළුවන්ද? උපතින්ම කන් ඇහෙන්නේ නැත්නම් කෙනෙක් එයා ස්වභාවයෙන්ම ගොළුයි. ගොළු බව නිකම් බොරු නෙවෙයි. හේතුව මොකද? ඇහෙන්නේ නැහැ, නිමිති නැහැ. එතකොට දැන් කෝපය කියලා යම් නිමිති ටිකක් ඕගොල්ලන්ට තියෙනවා නම් ඒ තියෙන නිමිති ටික කොයි හරහා ආපු දෙයද? සෝත සම්පස්සය හරහා ආපු දේ අත්දැකීම ඇත්ත කරගත්ත කම. ඒ වගේම ඕගොල්ලන්ට දකින්න කෝපය අතින් අල්ලන්න පුළුවන්කම තියෙනවා. දැන් එතකොට අතින් අල්ලන්න පුළුවන්, අහන්න පුළුවන්, හිතන්න පුළුවන් කෝපය. ඇහැට කෝපය ගැටෙනකොට ඔයගොල්ලන්ට ඇහැට ගැටෙන කෝපය හැම වෙලාවකදීම ආයතන කීයක් තව උපකාර කරලා තියෙනවද කෝපේ පවත්වන්න? තව ආයතන 3ක් උපකාර කරලා තියෙනවා. එතකොට ආයතන 4ක එකතුවකින් තමයි ඔයගොල්ලන්ට කෝපේ හම් වෙන්නේ. නිකන් නෙමෙයි. ආයතන 4ක එකතුවකින්. අනිත් ආයතන 3ම ගෙනල්ලා දෙන්නේ ආයතන 4කම අත්දැකීම ගෙනල්ලා දෙනවා සම්පූර්ණ මනසින්. ඇයි ඇහැට රූපේ පතිත වෙන මොහොත වෙනකොට ඇහැ දන්නේ නෑ මම කෝපේ පතිත කරගන්නවා කියලා ඇහැ දන්නේ නෑ. ඇහැට සිද්ධ වුණේ අනාත්ම ආලෝක සටහනක් වැටෙන එක විතරයි. ආලෝකේ දන්නෙත් නෑ මම කෝපේ කියලා, ඇහැ දන්නෙත් නෑ මම කෝපේ කියලා. ඇහැ කියන එක හරියට නෙගටිව් එකක් වගේ. අපි කලින් කියලා තිය උදාහරණේ පරණ කාලේ කැමරා තිබුණනේ ෆොටෝ ගන්න රීල් එක දාලා දැන් කියනන්නේ. එතකොට මේ රීල් එක දාලා ෆොටෝ ගන්න කැමරාවේ දානවා නෙගටිව් එක. එතකොට මේ රීල් එක එකපාරක් ෆොටෝ එකක් ගහපු රීල් එකෙන් ආය ගහන්න පුළුවන්ද? ආය ගහන්න බැහැ. එතකොට මේ රීල් එක එතනම පිච්චෙන ආලෝකයට සංවේදී ඒකයි එකපාර ආලෝකේ වැටෙන විට ආලෝකේ වැටෙන විදිහට රීල් එක පිච්චෙනවා. ඒක තමයි නෙගටිව් එකේ ඒ ස්වභාවය. එතකොට දැන් හැම වෙලාවකදීම අපේ ඇහැ අන්න ඒ වගේ. එකපාරක් ආලෝකයට බිඳුනට පස්සේ ඒ ඇහැට බෑ නැවත රූප බලන්න. ඒ ඇහැට බෑ නැවත රූප බලන්න. එක පටියකින් නැවත ෆොටෝ ගන්න බැරි වුණා වගේ නැවත එක ඇහෙන් බෑ අපිට රූපේ බලන්න. එතකොට හැම වෙලාවකදීම මේ ආලෝකේ පතිත වුණාට පස්සේ එක වතාවකට ඒ ආලෝකේ එතනම ඉතුරු නැතුව නිරුද්ධයි කියලා කියන්නේ ඒ ආලෝකය ආයෙත් නැහැ. එකපාරක් ටෝච් එක ගහලා නිවල ආයෙ ගහනකොට මේ කලින් තිබුණ එළියද දැනුත් යන්නේ. අලුතෙන්ම හටගෙන මේ දේලී පතිත වෙන්නේ. එතකොට මේ අලුතෙන්ම ආලෝකයක් පතිත වෙන තැනක ඇහත් ඉතුරු නැතුව නිරුද්ධ වෙලා අලුතෙන්ම හැදිලා තියෙන තැනකටයි මේ එළිය පතිත වෙන්නේ. මේ දෙන්නගේ ඕනෝන්ට වැය වුණු සිද්ධිය තුළ හැම වෙලාවකදීම දැන් ඇහි තිබුණේ අනාත්ම ලක්ෂණයක්, බාහිර තිබුණේ අනාත්ම ලක්ෂණයක් කියලා කියන්නේ කෝප බව කොහෙවත් තිබුණේ නැහැ. එතකොට ඇහැ කියන එක දකින්න එපා මේ අපි කතා කරන ඇහැ කියන එක. මොකද ඇහැ කියලා කියන්නේ දර්ශන කෘත්‍යාර්ථයේ මිසක මේ තියෙන ඇහෙන් නෙමෙයි. පෙනෙන බවටයි ඇහැ කියලා කියන්නේ. ඇහැ ගැන අපිට නිමිත්තක් තියෙනවා නම් මේකට කියනවා කෙලෙස් සහගත බව කියලා. ඇහැ ගැන තියෙන නිමිත්තට. ගැන ඔයගොල්ලෝ කවදාවත් ඇහැ දැකලා නැහැ. ඇහැ දැකලා නැත්තම් කණ්ණාඩි ඉස්සරහට ගියාම මොකද්ද පේන්නේ? කණ්ණාඩි ඉස්සරහට ගියපුවම පේන්නේ. එතකොට පේන්නේ රූපය. අපිට කණ්ණාඩි ඉස්සරහට ගියපුවම පේන්නේ රූපය. බැරි වෙලා කණ්ණාඩි ඉස්සරහට ගියපුවම අපේ ඇහැ බලන්න පුළුවන් නම් ඒ ඇහැ දැක්කේ මොකෙන්ද? කණ්ණාඩි ඇති ඇහැ දැක්කේ. එතකොට කණ්ණාඩියේ දැක්ක ඇහැද ඇත්ත? ඇහැ දැන් මේ දකින්න ඇහැද ඇත්ත?
හැම වෙලාවකදීම ඇහැට ගෝචර වෙන දේ රූප ආයතනය. ඇහැට ගෝචර වෙන දේ රූප ආයතනය. එතකොට මෙහෙට ආලෝකේ පතිත වෙලා මෙහෙට පතිත වුණ ආලෝකයේ ප්‍රතිබිම්බේ නෙමෙයිද කණ්ණාඩිය හරහා අපි දකින්නේ. කණ්ණාඩියේ පතිත වුණ ඇහැ දකිනවා නම් අපිට ටෝච් එක ගහන්නේ නම් අලුවරේ ගිහිල්ලා කණ්ණාඩියේ පිටත. කණ්ණාඩියට නොගහයි මේ පැත්තට ගහගන්න. ඒක නිසා හැම වෙලාවකදීම රැට ගිහිල්ලා බලන්න කලවරේ ගිහිල්ලා කණ්ණාඩියට ටෝච් එක ගහලා බලන්න ඇහැ පේනවද කියලා. නෑ මේ පැත්තට ගහගන්න. එතකොට ඇයි මේ පැත්ත එළිය කරන්නේ? එහෙනම් ඇහැ පේන්නේ පැත්තට පෙය ගන්න. එතකොට හැම වෙලාවකදීම මෙහෙට එළිය කරලා අපි දකින්නේ රූප සටහනක්. ආලෝකය. එතකොට ඒ ආලෝකයේ නෙමෙයි ඇහැ කියලා කිව්වේ ඒ ආලෝකේ පතිත කරගන්න බවට දර්ශන කෘත්‍යයටයි ඇහැ කියලා කිව්වේ. පෙනෙන බවට. පෙනෙන බව නැත්තම් ඇහැ නෑ. ඇහැ නැත්තම් පෙනෙන බව නෑ. එතකොට හැම වෙලාවකදීම අපිට ඇහැ ගැන නිමිති තියෙන්නේ කෙලෙස් සහගත ආශ්‍රව සහගත මනසකට. අපි අපේ මූණවත් දැකලා නැතිකොට ඇහැ කොහොම දකින්නේ? අපි කවදාවත් අපේ මූණ දැකලා නැහැ. අපි මූණ කියලා එකක් හිතාගෙන ඉන්නවා මිසක කවුද මූණ දැකලා තියෙන්නේ? අපි දැකලා තියෙන කණ්ණාඩිය. මූණ දැකලා නැහැ. වරු නම් කණ්ණාඩි 10ක් 15ක් ළඟට ගිහිල්ලා බලන්න මූණවල 10ක් 15ක් පේන්නේ නැද්ද කියලා. එකක ටිකක් පළලයි එකක ටිකක් දිගයි. දැන් මේ විදිහට අපේ සේනාසනේ කාමර 6ක් තියෙනවා ගිහින් එනවා නතර වෙන. ඔය කණ්ණාඩි 6ක් හයි කරලා තියෙන ඔය කාමර 6 ඔය 6ට ගිහිල්ලා බැලුවොත් මූණවල 6ක් දකින්න පුළුවන්. දැන් එතකොට කොයි කණ්ණාඩියේ වැටෙන මූණද හරිම මූණ? කොයි කණ්ණාඩියේ වැටෙන මූණද හරිම මූණ කියලා අපි කියන්නේ. එකක් හරි නම් අනික හරි වෙන්න බෑ. කොහොමද ඔප්පු කරන්නේ මේ කණ්ණාඩියේ වැටෙන මූණයි මගේ හරිම මූණ කියලා? ඒ වගේ හැම වෙලාවකදීම අපි කවදාවත් මූණ දැකලා නැහැ. අපි දැකලා තියෙන කණ්ණාඩිය. කණ්ණාඩියේ ඇදය අනුව අපි රූපය ගැන තීරණය කරගෙන තියෙනවා. අපිට මූණ ගැන තීරණය කරගෙන තියෙන්නේ හැම වෙලාවකදීම අන්න ඒ විදිහටයි. දල සටහනක් මිසක අපිට ස්ථීරව මූණ ගැන දැක්ක බවට අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඒකම තමයි ඇහැ. අපිට හැමදාම ඇහැ ගැන කතා කරන්නේ අපි රූපය ආයතනයේ පැත්තෙන් මිසක ඇහැ පැත්තෙන් නෙමෙයි. අපි ඇහැ ගැන කතා කරන්නේ රූප ආයතනයේ පැත්තෙන්. පත්‍රයක හරි කඩදාසියක හරි ෆොටෝ එකක හරි කණ්ණාඩියක හරි වීඩියෝ පටයක හරි තියෙන ඇහැක් ගැන කතා කරනවා මිසක අපිට කවදාවත් ඇහැ හසු වෙන්නේ නැහැ. ඇහැ හසු වෙනවා නම් ඒ ඇහැ දකින්නේ මොකෙන්ද ඒ වෙලාව? ඒ ඇහැ දකින්න බවටයි ඇහැ කියලා කිව්වේ දකින්න බවට. දර්ශන කෘත්‍යයට ඒකයි පෙර නොතිබීම හට ගන්නවා කියලා කිව්වේ. එතකොට මේ ඇහැ කියන එක පෙර නොතිබීම හට ගන්න තැනකදී ඇහැ දන්නේ නැහැ කෝප්පේ කියලා, කෝප්පේ දන්නේ නැහැ ඇහැ කියලා. සම්පූර්ණම අනාත්ම ධර්මතාවයක් ඇති තැනක ඒ රූපය ආරම්භය කෝප්ප බව ඉපැද්දුවේ තම තමන්ගේ මනස තුල ඇති ලක්ෂණ ටික. මනස තුල රැස් කරගෙන තියෙන ධර්මතා ටික. එතකොට අපි දැන් කෝප්පි කියලා හැම වෙලාවකදීම සිහිපත් කරන්නේ අපේ මනස. එතකොට මනසේ කෝප්ප බව සිහිපත් කරගන්නකොට දැන් අපි ඇහැට ආව මේ අනාත්ම ධර්මතාවයේ ආරම්භය කලින් දැකපු කෝප්ප කියන තැන දැකපු රූපවල රැස් කරගත්ත බවක් තියෙනවා නම් ඒ බවත්. කෝප්පේ කියලා අහපු බව තුල තියෙනවා නම් ඒකත්. අල්ලපු බව තියෙනවා නම් ඒකත්. හිතපු බව තියෙනවා නම් ඒකත්. ඒ ඔක්කොම සංඛාර ටික කුණු ගොඩෙන් තමයි දැන් අලුතින් කෝප්පේ හදාගන්නේ. එතකොට මේ තුල බොහොම තේරුම් කරගන්න අවශ්‍යම කාරණය හැම වෙලාවකදීම කෝප්පේ කියලා කියනකොට මේ ආයතන ටිකේ නියෝජනය. එතකොට ඒ නියෝජනේ තමන්ගේ මනස තුල හම්බුණ දේ. මෙතන එළියේ තියනවා කියලා අපි දැනගන්න මොහොත වෙනකොටත් මේ කෝප්පේ ඇහැ රූප දෙක ඉතුරු නැතුව නිරුද්ධ තැනක මෙහෙනුයි දැනගන්නේ. මේ මොහොතේ මේක දකින්නකොට දැන් ඔන්න අපේ හිතට ගෙනල්ලා දෙනවා හිතෙන්ම කෝප්පේ කියන බව දැනගන්න.
එතකොට කෝප්පේ එළියේ තියෙනවා කියලා හිතෙන්ම හිතනවා. හිතනකොට අලුතෙන් මොකද වෙන්නේ? ඇහැ හදනවා නැවත තියෙන කෝප්පේ විඳින්න පුළුවන් විදිහට ඇහැ හදනවා. ඔන්න අලුත් නෙගටිව් එකක් දැම්මා. අලුත් රීල් එකක් දැම්මට පස්සේ ආයෙ මොකද වෙන්නේ? ආයෙත් මේ ආලෝකේ පතිත වෙලා ආයෙත් ගැටෙනවා. ආයෙත් ගැටිලා දැන් දැනගන්න තැනට එනකොට දැන් හිතන්න කොච්චර මේක දියුණු වෙලාද? මේ කෙලෙසේ අප්ඩේට් එකක් වෙන්නේ නිතරම. මීට කලින් මොහොතේ කෝප්පේ දැක්ක කියන තැනට එනකන් අප්ඩේට් එක තියෙනවා. මේ කලින් හිතේ කලින් මොහොතේ දැනගත්ත කෝප්පේ තාම තියෙනවා. දැන් ඔය සිද්ධිය වේගින් වෙනකොට අපිට තේරෙනවා එක දිගට පවතින කෝපයක් තියෙනවා. එක දිගට පවතින කෝප්පේ කොහොමද මෙතන තිබුණේ? මේ කෝප්පේ තුල අතීතයේ කෝප්පේ තිබුණ බව ඔයගොල්ලෝ දන්නේ කොහොමද? ඒ එළියේ තාම තියෙන නිසාද? ඒ ඇහැ තාම තියෙන නිසාද? වර්තමානයේ හට ගන්නකොට අතීතේ ඉඳලා රැස් කරගත්ත ටිකෙනුයි මේ කෝප්පේ කියන එක අරමුණු කරන්නේ හැම වෙලාවකදීම. ඒකයි ඉස්සෙල්ලා ඉඳලා තියෙන කෝප්පේ හම්බෙන්නේ එක දිගටම. අපි කිව්වා සේනාසනේ අපේ ආමුදුරු කෙනෙක් ඉතින් උදේ වෙනවා. උදේම ඇවිල්ලා ටෝච් එක තියලා ඉතින් වැඩ කටයුතු කරනවා එකම තැන. ඊට පස්සේ යන්නේ කොහොම හරි අන්තිමේටම ඉතින් හැමදාම අනිත් ආමුදුරු කෙනෙක් බලනකොට ටෝච් එකක් හැමදාම තියනවා එක තැන. ඊට පස්සේ ඉතින් මේ අයිති කවුරුත් නැතුව ඇති කියලා හිතාගෙන ඒ ආමුදුරු මේ ටෝච් එක අරගෙන ගිහිල්ලා තියෙනවා. දැන් අර ආමුදුරු ඇවිල්ලා බලනකොට ටෝච් එක නැහැ. ඒ ටෝච් එක නැත්තේ. අර හවුදුර අරගෙන ගිහින්. දැන් ඊට පස්සේ මේ පස්සේ කියනවා අනේ මම හිතුවේ මේක මේ හැමදාම එකම තැන තියෙන හින්දා මේ කවුරුත් අයිති කෙනෙක් නැතුව ඇති කියලා. ඇත්තට මේක එකම තැනද තිබ්බේ. උදේ ඉඳලා හවස වෙනකන් තියෙනවා. හැබැයි රැට හවුදුර ඒ ටෝච් එක අරගෙන යනවා. ඒකේ නැති වුණු බව අනිත් කෙනාට පේන්නේ නැහැ. රැට ටෝච් එක එතන තිබ්බේ නැහැ කියලා. මොකද එයා කලින් යනවා. එයාට හැමදාම ටෝච් එක අතන තිබිලා. දැන් හැමදාම තිබුණයි කියලා කියන්නේ අර මැද කාලය තුල ටෝච් එකේ නැති බව එයාට තේරෙන්නේ නැහැ. එයා උදේ ඇවිල්ලා බලනකොට ඊයේ තිබුණ ටෝච් එක තාමත් තියෙනවා. එතකොට දැන් ඊයේ රෑ තිබුණ ටෝච් එක තාමත් තියෙනවා කියන කීම නිවැරදිද හරිද? ඉතින් රෑ අරහාමුදුරු පාවිච්චිට අරගෙන ගිහිල්ලා අපව පාන්දරම ගෙනල්ලා තියලා ටෝච් එක. දැන් හරිද කතාව ඊයේ රෑ තිබුණ ටෝච් එක තාම තියෙනවා කියලා අරහාමුදුරු හිතපු හිතීම හරියන්නේ නෑ. මොකද මැද කාලේ ටෝච් එක තිබිලා නැති නිසා. දැන් ඊයේ රෑ දැකපු දැකීම ඇත්ත කරගෙන උදේ බලනකොට උදේ ටෝච් එක තාම එතනම තියෙනවා. අන්න ඒ විදිහට තමයි අපිත් හැම වෙලාවකදීම රූපේ විඳින්න පුරුදු වෙන්නේ. රූපේ විඳින්නේ. මේ කෝප්පේ තියෙනවා. තියෙන කෝප්පේ තමයි අපි හැම වෙලාවකදීම විඳින්නේ. එතකොට කෝප්පේ ඇති බවට රැස් කරගත්ත දේ මෙහි තියෙනවා. ඇති බවට රැස් කරගත්ත දේ තියෙනකොට දැන් ඊට පස්සේ ආපහු අපි හිතේ තියෙන සිතුවිලි ටිකම දැනගෙන ඇති බවට ආපහු ඇහැ හදනවා. ඇහැ හැදුවාම අනාත්ම ධර්මතාව ටිකම එනවා. එනකොට දැන් සිහිපත් කරන්නේ මොකද්ද? ඉස්සෙල්ලා හිතේ හිතපු ටික හිතනවා ආයෙත් එළිය තියනවා කියලා. දැන් එක දිගට තිබුණ ටෝච් එක තිබ්බා වගේ එක දිගට පවතින රූපේ හම්බෙනවා අපිට නොකඩවා. ඇයි අර මැද නැති වුණ ටික අපිට පේන්නේ නැහැ. ආලෝකේ නිරුද්ධ වුණ බව පේන්නේත් නැහැ, ඇහැ නිරෝධේ පේන්නේත් නැහැ. මේ එකකවත් නිරෝධය අපිට පේන්නේ නැහැ මැද නැති වුණ බව. අපිට හම්බෙන්නේ හැම වෙලාවකදීම දැනගන්න මොහොත තුල. ඇත්තම කිව්වොත් අපි රූපේ දකින්නව නෙමෙයි අපි රූපේ දැනගන්නවා. අපි රූපේ දැනගන්නවා. කවදාවත් අපිට රූපේ දකින්න බෑ. ඇයි අපි දකින්න බෑ කියලා කියන්නේ? අපි දකින්නේ ඇහැ ගැන කියලා අපි කලින් කිව්වනේ අපි දැනගන්නේ ඇහැ ගැන. එතකොට අපිට රූපේ දකින්න පුළුවන් කමක් නැහැ. දකින්න මොහොත ගැන අපි දන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. දැන් මෙතන මේ රූපේ ඉස්සෙල්ලා තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට දැන් මම ඕක අහන්නේ නැතුව පස්සේ දවසක අහනවා දැක්කද අතන තිබුණු ටිෂු බොක්ස් එක පොඩ්ඩක් මේක ඉස්සෙල්ලා තිබුණා
කියලා ඔයගොල්ලෝගෙන් අහුවොත් ඔයගොල්ලෝ මොනවා කියයි? දැක්කේ නැහැ කියයි. එතකොට මම කිව්වද කියලා හයිද දන්නේ. එතකොට දැන් ඇත්තටම ඒක දැක්කේ නැද්ද? එහෙමත් නැත්නම් දැනගත්තේ නැද්ද? දැනගත්තේ නැහැ. එතකොට මොකද මෙතන පේනවා නම් මේ රූපේ නොපෙනෙන්න හේතුව නැහැ. මේ දෙකම එකටමයි ඇහැට පතිත උනේ. නමුත් මේක දැනගත්තේ නැති මට්ටමක තිබුණා වගේ මේ නොදන්න මට්ටමක තමයි මේකෙත් ලක්ෂණය. රූපේ දැනගන්නවා නම් මේක නොදැනගන්නත් මේක දැනගන්නත් කිසිම හේතුවක් ඇත්තේ නැහැ. රූපේ පේනවා නම් පේන දේ දැනගන්නවා නම් හැම වෙලාවකදීම දැනගන්නේ හිතන දේ. පේන දේ නෙමෙයි. ඔයගොල්ලෝ හිතුවේ මේක ගැන විතරයි. මේ ගැන හිතුවේ නැහැ. ඒක නිසා ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් උනේ මේ ගැන විතරයි. නිමිති තියාගත්තේ දැනගත්ත දේ ගැන මිසක පෙනුන දේ ගැන නෙමෙයි. පෙනෙන දේ ගැන ඔයගොල්ලන්ට කිසිම දවසක දැනගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මොකද ඒක ජීවත් වෙන්න බෑ වෙලා. ඔයගොල්ලෝ හිටගෙන ඉන්න තැන ඔයගොල්ලන්ට දකින්න පුළුවන් වේද? හිටගෙන ඉන්න තැන කවදාවත් දකින්න බෑ. එතනින් අයින් වෙලා පෙන්නයි මේ මම හිටගෙන හිටිය කියලා. නමුත් ඒ හිටගෙන හිටපු තැන මිසක හිටගෙන ඉන්න තැන නෙමෙයි. ඒක හිටගෙන හිටපු තැන කිවරයි. දැන් වෙන තැනක හිටගෙනයි කියන්නේ. එතකොට ඒ හිටගෙන ඉන්න තැන පෙන්වන්න ඕනේ. ඒක නිසා හිටගෙන ඉන්න තැන කවදාවත් දකින්න බෑ. ඒ ඇයි දකින්න බැරි? එතන අපිට හිටගෙන ඉන්න, පය ගහලා ඉන්න, ජීවත් වෙන්න වැය වෙලා. වැය වුණු සිද්ධිය අපිට දකින්න බෑ. අපිට දකින්න වෙන්නේ නිරුද්ධ වෙච්ච සිද්ධිය ගැන. කලින් හිටගෙන හිටපු තැන ගැන. ඒ වගේ ඇහැ රූප පෙනෙන මට්ටම ගැන, ඇහැ රූප වැය වෙන තැන, රූපේ පේන තැන ගැන අපිට කවදාවත් දැනගන්න බෑ. දැනගන්න වෙන්නේ නුවණකින්. අපි හිටගෙන ඉන්නවා කියන බව දැනගන්න වෙන්නේ අපිට නුවණකින්. අපිට මුළු වටේම කතා කරයි අපි හිටගෙන ඉන්න තැන හැරුණකොට. ඔයා කොහෙද ඉන්නේ කියලා අහුවොත් දැන් ඉන්න වටේ කියනවා මිසක හිටගෙන ඉන්න තැන ගැන කතා කරන්න යනවද කවුද? නෑ, එතන කතා කරන්න බෑ. ඒක නිසා ඉන්න වටේ විස්තර කියනවා. මේ වගේ තැනකයි ඉන්නේ කියලා. ඒ වගේ අපි හැම වෙලාවකදීම හිටගෙන ඉන්න තැන ගැන අපිට කතා කරන්න බෑ. ඒකට නුවණක් ඕනේ හිටගෙන ඉන්න තැනට නම්. වැය වුණු තැන දකින්න. ඒ වගේ රූපේ පෙනෙන මට්ටම හැම වෙලාවකදීම දකින්නවා නම් දකින්න වෙන්නේ නුවණකින් විතරයි. ඒ නුවණකින් දකින්න වෙන්නේ ඒක ඉතුරු නැතුව නිරුද්ධ වුණාට පස්සේ. වැය වුණ තැනක තමයි දකින්න වෙන්නේ. ඒක නිසා ඇහැ රූප චක්කු විඥාන ටික ඉතුරු නැතුව නිරුද්ධ බව අපිට දකින්න වෙන්නේ, සාක්ෂාත් කරගන්න වෙන්නේ හැම වෙලාවකදීම අපේ මනස තුලමයි ඒ ටික. ඇති බවට හම්බෙන ගතිය තුල දැන් අපිට නැති බවට පෙන්වන්න වෙනවා. දැන් මේ ඇති බවට හම්බෙන බව පැහැදිලිද හැමෝටම? කෝපය ඇති බවට හම්බුණා, ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක, වැය වුණු තැනක ඇති බවට හම්බුණා කියපු කාරණේ පැහැදිලිද? පැහැදිලි මදි වුණොත් කියන්න නැවත විස්තර කරලා දෙන්නම්. කෝපය මෙහි හදාගත්ත ලක්ෂණ ටික අපි දැක්කා එළියේ තියෙන දේ හැටියට. නැතිනම් විපල්ලාස සංඥාවක් කියලා කියනවා. අනිත්‍ය වූ දේ නිට්ටයයි කියන විපල්ලාස සංඥාව. ඉතුරු නැතුව නැති වුණු අනිත්‍ය වුණ දේ නිට්ටයයි කියන සංඥාව දැන් කියනවනේ කෝපේ තියෙනවා. විපල්ලාසය. එතකොට මේ කෝපය ඇති බවට හම් වෙන මේ කෝපය අපි හැම වෙලාවකදීම ගන්නෙ තණ්හා කළ යුතු දේ හැටියට. දැන් ඒ කියන්නේ මේ ඇති බවට තියෙන කෝපෙට දැන් ඕගොල්ලෝ නොඇලී හිටියට මේ කෝපේ ඇති බවට හම්බෙන එක තුල ඕගොල්ලොන්ට දුක හදා ගන්න පුළුවන් හේතුව තියෙනවා. ඇයි හේතුව තියෙන්නේ? කෝපේ එළියේ තියනවා කියන කම නිසා එළියේ තියෙන කෝපේ විඳින්න පුළුවන් විදිහට නැවත ආයතන ටික මේ මොහොතේම හදනවා. මේ මොහොතේම ආයතන ටික හදන එක්ෂණික જાතිය මේ මොහොතේම උපදිනවා. ස්පර්ශ ආයතන පහ එක්ෂණික જાතිය මේ මොහොතේ හදනවා. දැන් මේ මොහොතේම જાතිය එක්ෂණික જાතිය ඇති වුණාට පස්සේ ඔන්න වෙන සද්දයක් ගැටෙනවා. දැන් ඒ සද්දේ බොහොම බැනුමක් නැතිනම් අමනාප සහගත වචනයක්.
දැන් එතකොට ඒ වචනේ අරබය ඔයගොල්ලෝ දුක් වෙනවා. ඒ දුක විඳින්න ඔයගොල්ලන්ට හේතු උනේ නැත්නම් මේ ඇති බවට හම්බුණු කෝප්පේ තුල හදාගත්ත එක ආයතන ටික නිසා නෙමෙයි මේ සද්දය අහන්නේ හේතුව. හැම මොහොතකම මේ හැම ආරම්මණයක්ම ඇති බවට හම්බෙන හැම දෙයක්ම අපිට සසර ගමන ඉස්සරහට තීරණය කරනවා. ඇයි මේ හැම වෙලාවකදීම අපිට නිවන පහුවෙන නිසා. ඇති බවට හම්බෙන හැම එකකම අපිට සමුදේ යෙදෙනවා. ඒක නිසා සසර තීරණය වෙනවා. අපිට හැම වෙලාවකදීම ඒක නිසා කිව්ව කෝප්පේ ඇති බවට හම්බෙන එක දුක්ඛ සත්‍ය කිව්වා. ඒක කාටවත් දුක නැහැ. හැබැයි දුක්ඛ සත්‍ය කිව්වා ඒක දුක කියලා අපිට නොවිදින මට්ටමේ තියෙන දුක්ඛ සත්‍ය ඒක. ඒ දුක්ඛ සත්‍ය හැම වෙලාවකදීම මේ ඇති බවට හම්බෙනකම හොඳට දකින්නේ එළියේ ඇති බවට හම්බෙනකම. ඇති දෙයකටයි තණ්හා කරන්නේ, තණ්හා කරලායි දුක හදාගන්නේ. එතකොට ඉස්සෙල්ලා හම්බෙන්නේ අපිට ඇති බවට හම්බෙනකම. එතකොට ඇති බවට හම්බෙන එක දුක්ඛ සත්‍යය. එතකොට මේ දුක්ඛ සත්‍ය කියලා කිව්වේ ඇයි මේකට? හැම වෙලාවකදීම දුක කියන දේ හදාගන්නේ මේ දුක්ඛ සත්‍ය මත පිහිටලා. ඇති දෙයට තණ්හා කරලා තණ්හාව නිසා දුක හදාගෙන. දැන් ඔයගොල්ලෝ චතුරාර්ය සත්‍ය ඇති වෙන්න අහලා තියෙනවානේ. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය. ඇයි දුක්ඛ සත්‍ය මුලට දාලා සමුදය සත්‍ය දෙකට දාන්නේ? සමුදය නිසා නම් දුක හදන්නේ, සමුදය එකට දාලා දුක දෙකට දාන්නේ. සමුදය නිසා නම් දුක හදන්නේ, තණ්හාවෙන් නම් දුක හදලා තියෙන්නේ. තණ්හාව එකට දාලා දුක දෙකට දාන්න ඕනේ. පළවෙනි එක එකට දාලා එපැයි ඊළඟ එක දෙකට දාන්න. ඒක තණ්හාවෙන් නම් දුක හැදුවේ, තණ්හාව එකට දාලා ඕනේ, සමුදය කියන එක එකට දාලා ඕනේ, දුක යටට දාන්න. ඇයි නොදැන්නේ? ඉස්සෙල්ලා ඇති වෙන්නේ දුක්ඛ සත්‍යය. දුක්ඛ සත්‍ය කියන එක දුක නෙමෙයි. දුකයි සමුදයෙන් හදන දේ. දුක්ඛ සත්‍ය කියන තැන හැම වෙලාවකදීම සමුදයෙන් හදන දේ නෙමෙයි. දුක්ඛ සත්‍ය හැටියට නොදන්නා කම නිසා සමුදය හදාගන්නවා. මෙහි හදාගත්ත කෝප්පේ කියන බව නොදන්නා කම නිසා කෝප්පේ එළියෙන් දකිනවා, එළියේ දකින කෝප්පෙට තණ්හා කරනවා. එතකොට දැන් දුක්ඛ සත්‍ය කිව්වා මෙහි කෝප්පේ හදාගන්න බව, එළියෙන් කෝප්පේ දකලා එළියේ කෝප්පෙට තණ්හා කරන බවට කිව්වා සමුදය කියලා. දැන් දුකයි දුක්ඛ සත්‍යයි කියන දෙක පැහැදිලිද? දුක සහ දුක්ඛ සත්‍ය කියලා දෙකක් තියෙනවා. දුක කිව්වා තියෙන කෝප්පේ කැඩෙනකොට බිඳෙනකොට එන දුක තියෙනවා නම් මම කෝප්පෙට කැමති නිසා කැමති කෝප්පේ වෙනස් වෙනකොට එන දුක තියෙනවා නම් මේක දුක. ඒක හිතටත් දැනෙනවා, ඒක කයටත් දැනෙනවා. එතකොට දුක්ඛ සත්‍ය කිව්වා හිතට දැනෙන්නේ නැහැ, කයට දැනෙන්නේ නැහැ. කෝප්පේ ඇති බවට හම්බෙන කම, එළියේ කෝප්පේ තියෙනවා කියලා හිතන කම විතරක් කිව්ව දුක්ඛ සත්‍ය. ඒක කාටවත් දුක නෑ. මේකේ දුක් වෙන තැනත් ඒක තියෙනවා, සැප වුණත් තියෙනවා, අදුක්කම සුඛ නැතිනම් උපේක්ෂා සහගත වුණත් ඒක තියෙනවා. එතකොට දැන් ඔන්න දුක්ඛ සත්‍යයි දුකයි දෙක පැහැදිලිද? දෙකයි. ඊට පස්සේ තියෙනවා සමුදය සහ සමුදය සත්‍ය කියලා දෙකක්. සමුදය සහ සමුදය සත්‍ය. එතකොට සමුදය කියලා කියන එක අපි අද දන්නවා. මොකද සමුදය? කෝප්පෙට තණ්හාව. කෝප්පෙට ආසයි. කෝප්පෙට ආසාව සමුදයයි. හැම වෙලාවකදීම ඒක තණ්හාව, කෝප්පෙට කැමති අපි. දැන් ඒ තණ්හාව තමයි දුක හදන්නේ. හැබැයි සමුදය සත්‍ය කියන්නේ ඕක නෙමෙයි. කෝප්පෙම බොරුවක් නම් කෝප්පෙට කරපු තණ්හාව ඇත්තක් වෙයිද? කෝප්පෙම බොරුව නම් කෝප්පෙට කරපු තණ්හාව ඒක ඇත්තක් වෙන්නේ නැහැ. මොකද ඒ තණ්හාව බාහිර පැත්තෙන් අපි දැකපු තණ්හාව. ඒ කියන්නේ අපි ආස කරන කෝප්පේ එළියෙන් හම්බුණා, ආසාව මෙහෙන් හම්බුණා. දැන් මේ කේක් කෑල්ලට දැම්ම අයිසින් ටික, දැන් ආස කෝප්පේ. අයිසින් කේක් කන්නේ අපි නිකන් නෙමෙයි. අපි නිකන් කේක් නෙමෙයි, අපි බොහොම කැමති අයිසින් කේක් වලට. ඒ නිසා
මෙහි නිකන් පේන කෝප්පෙට මෙහි හැදෙන තණ්හාව ආසාව දකින්නේ කොහෙ තියෙන හැටියටද? එළියේ. දැන් ආස කෝප්පේ කොහෙන්ද හම්බෙන්නේ? ආස කෝප්පේ එළියේ තියෙන්නේ. එතකොට දැන් කෝප්පේ එළියේ ආසාව මෙහි, නමුත් ආස කෝප්පේ එළියේ තියෙන්නේ. එතකොට වස්තුව මෙහි, කේක් කෑල්ල මෙහි, අයිසින් ටික මෙහි. හැබැයි මේක දාලා අයිසින් කේක් කෑල්ල අපි දැන් ගන්න. ආස කරන කෝප්පේ. එතකොට දැන් ආස කරන කෝප්පේ තමයි අපිට හම්බෙන්නේ හැම වෙලාවකදීම. ආස කරන කෝප්පේ හම්බෙන තැනට කියන්නේ සමුදය කියලා. සමුදය සත්‍ය කියලා කියන්නේ ඔතෙන්ට නෙමෙයි. ඊට වැඩිය සියුම් සමුදය සත්‍ය හැම වෙලාවකදීම. සමුදය සත්‍ය හැම වෙලාවකදීම දුක්ඛ සත්‍ය කියලා කතා කරපු තැන කෝප්පේ ඇති බවට හම්බෙන කම නියෝජනය කරන තැන පවතිනවා සමුදය සත්‍යය. ඒ තමයි හැම වෙලාවකදීම නිකාන්ති තණ්හා කියන කම. ඔක තමයි ඊළඟට තේරුම් ගන්න ඕනේ කාරණා. දැන් දුකයි දුක්ඛ සත්‍යය කියන එක තේරුම් ගත්තනේ. දැන් අපිට සමුදය සහ සමුදය සත්‍ය කියන එක තුල නිකාන්ති තණ්හා කියලා තියෙනවා. කෝප්පේ ඇති බවට හම්බෙන කම නිසා අපි ආස කරනවා තමන්ට. ඇයි තමන්ට ආස කරනවා කියලා කියන්නේ? හැම වෙලාවකදීම කෝප්පේ කියන බව තුල නියෝජනය කරන්නේ තමන්ම. අපි ටිකක් ඒක විමසලා බලමු ඇයි එහෙම කියන්නේ කියලා. කෝප්පේ කියලා කියනකොට කෝප්පය ගැන ඕගොල්ලෝ කෝප්පේ තියනවා කියලා හිතන කම කිව්ව කෝප්පේ ගැන දැනගන්න කමට කිව්ව රූප උපාදානස්කන්ධය කියලා. පංච උපාදානස්කන්ධේ රූප උපාදානස්කන්ධය. ඊට පස්සේ කෝප්පේ විඳින කමට කිව්ව වේදනා උපාදානස්කන්ධය. ඒ ගැන දැන සංඥාවට කිව්ව සංඥාව, සංඛාරයට කිව්ව සංඛාර උපාදානස්කන්ධය, විඥාණයට කිව්ව මේකට කිව්ව කොටිම පංච උපාදානස්කන්ධය. දැන් කෝප්පේ කියලා මෙහි දැනගන්න ගතියට කිව්ව මොකද්ද? පංච උපාදානස්කන්ධයක් කියලා. දැනගන්න ගතියට. දැන් ওই පංච උපාදානස්කන්ධයෙන් තොරව තමන් වූ ස්කන්ධය වෙනම හිටියද? කෝප්පේ විඳින තමන් වූ ස්කන්ධයක් වෙනම හිටියද? නෑ. එතකොට කෝප්පේ කියලා විඳින ස්කන්ධ ටිකටම නෙමෙයිද තමන් කිව්වේ? කෝප්පේ කියලා විඳින ස්කන්ධ ටිකට නෙමෙයිද තමන් කියලා කිව්වේ? ඒ ස්කන්ධ ටිකම තමනුත් තුනා කෝප්පෙත් තුනා. දැන් කෝප්පේද හරි තමන්ද හරි? කෝප්පේ කියලා වින්දෙත් වේදනා සංඥා සංකාර විඥාන ටිකක් කියන ටික පැහැදිලිනේ. දැන් තමන් උනේ ඒ ටිකෙන් තොර තමන් වෙනම හිටියෙත් නෑනේ. එතකොට දැන් තමන්ද හරි කෝප්පේද හරි? මේක හරියට එකම කාසිය දෙපැත්ත වගේ. එකම කාසියේ දෙපැත්ත වගේ. එකම කාසියේ දෙපැත්ත එක පැත්තේ තියෙන්න බෑ කොහොමද? එක පැත්තේ තිබ්බොත් ඒක කාසියක් නෙමෙයි. එකම කාසියේ දෙපැත්ත එකම පැත්තට આવොත් ඒක කොලයකට print out එකක් ගන්න වෙනවා. ඒකට ඒක කාසියක් කියලා. එකම කාසියේ දෙපැත්ත වගේ හැම වෙලාවකදීම එක පැත්තකින් අපි කියලා තියෙනවා කෝප්පේ කියලා. ඒකටම කියලා තියෙනවා උපාදානස්කන්ධේ නැතින මේ පැත්තේ තමන් කියන එක. එතකොට හැම වෙලාවකදීම කෝප්පෙට කැමති වුණාට අපි කැමති වෙන්නේ තමන්ට. කෝප්පෙට කැමති කියලා අපි කැමති වෙන්නේ තමන්ට. අපි ලෝකේ ඔක්කොම හරි ආත්මార్థකාමී. අපි හිතුවට අනිත් අයට කැමති කියලා අපි කැමති අපිට මිසක කාටවත් නෙමෙයි. කොසල් රජුගේ මාලිකා දේවියගෙන් කොසල් රජු අහන ප්‍රශ්නයක් ලෝකේ කාටද කැමති කියලා වඩා. ඊට පස්සේ රජු බලාපොරොත්තු වෙන රජුන්ට කියලා. මාලිකා දේවිය කියනවා මටයි කියලා. ඉතින් පෞල් ප්‍රශ්නෙකුත් ඇතිලා බුදුරජාණන් වහන්සේගෙන් තමයි ප්‍රශ්න නතර වෙන්නේ. ඉතින් ඒ වගේ හැම වෙලාවකදීම දැන් අපි වැඩාම කැමති කාටද? Tamanට. මට ආස නිසායි කෝප්පෙට කැමති. නැත්තම් වෙන එකක් නිසා නෙමෙයි. ඔයගොල්ලෝ දරුවෝ දුක් විඳිනවට කැමති. දරුවෝ දුක් විඳිනවට කැමති. දරුවා දුක් විඳින නිසා නෙමෙයි. ඒ නිසා මට දුක හැදෙන නිසා. නැත්තම් දරුවෝ ඔයගොල්ලන්ට දුක් විඳින එක ප්‍රශ්නයක් නෙමෙයි. මට දුක එන එකයි ප්‍රශ්නේ. මොකද කොන තරම් ලෝකේ දරුවෝ දුක් වෙනවා. ඒක මට දුක නෑනේ. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් Taman කියලා ගත්ත දරුවා දුක් වෙනකොට අන්න ප්‍රශ්නයක් ඒක. ඒක නිසා හැම වෙලාවකදීම ප්‍රශ්නේ තියෙන්නේ Tamanට මිසක Taman පිනවන්න මිසක මේ ඔක්කොම කරන්නේ හදාගන්නේ
වෙන කාරණාවලු නෙමෙයි තමන් හදන්නේ තමන් පිනවන්නේ හැම වෙලාවෙම. ඒක නිසා අපි අනුන් ගැන හිත ඒ තුල සතුටු වෙන්න හදන්නේ හැම වෙලාවෙදී මේ තමන් ගැන හිත අපි සතුටු වෙලා තියෙනවා. අපි හැම වෙලාවකදීම කෝපෙන්තර තමනුත් තමන්ගෙන්තර කෝපෙත් හම්බෙන්න බෑ අපිට. කෝපේ හම්බෙනවා කියන එක තුල කියනවා අපි තමන් හම්බෙනවා කියන එක තුල. සාමිනාසර ඔකට ළඟදී උදාහරණයක් ආමී වදේ කියලා පෙන්නනවා. මොකද්ද පෙන්නන්නේ? ආමී වදේ කියලා මී මැස්ස ටිකක් පෙන්නනවා. මී මැස්ස ටික නෙවෙයිද පෙන්නන්නේ? මී වදේ කියලා අපි ඇඟිල්ල දික් කරන්නේ මී මැස්සන්ට නෙමෙයිද? මී මැස්ස ටික මී වදේද? මී මැස්ස ටික මී වදේ නෙමෙයි. ඒ වුණාට අපි පෙන්නන්නේ මී මැස්ස ටික වදේ කියලා. එතකොට හැම වෙලාවකදීම අපි අන්න රූපේ කියලා පෙන්නනවා හැම වෙලාවකදීම මෙහි තමන් ඇති තැනකට අපි රූපේ පෙන්නන්නේ මී මැස්ස ටික මී වදේ කියලා පෙන්නනවා වගේ හැම වෙලාවකදීම රූපේ ගැන කතා කරනවා මෙහි තමන්ගේ ලක්ෂණය තුල. හොඳට දකින්න තමන්ගෙන්තරව කෝපෙන්තරව තමනුත් නොහිටපු බව. තමන්මයි කෝපේ උනේ කෝපෙමයි තමන් උනේ. ඒකයි කර්මය තමන්ට එන්නේ. කර්ම විපාකයේ තමන්ට එන්නේ අන්න ඔය හේතුව නිසා. ප්‍රශ්නයක් අහුවොත් මේ විදිහට දැන් අපි නාඳුරන කෙනෙක් දුක් විඳිනවා. කාට හරි පිළිකාවක් හැදිලා පොඩි ළමයෙක්. ඒ ළමයා ඒ පින්තූරය දැකලා අපි දුක් වෙනවා. හැබැයි අපිට තමන්කමක් නැහැ. ඒ කියන්නේ මගේ අඳුරින්කමක් නැහැ. එතකොට කොහොමද? ඇඳුනුකමක් නැති වුණාට තමන්ට තණ්හාවයි සහ ඊට පස්සේ ඒ පොඩි ළමයෙක් කියන රූපෙට ඇලීම නැත්තම් මෙච්චර පොඩි ළමයෙකුටයි මේ හැදිලා තියෙන්නේ කියන එක තුල පොඩි ළමයාට ආසයිනේ. එතකොට පොඩි ළමයාට ආසාව නිසායි හදාගත්තේ පොඩි ළමයාට ආසයි කියන එක තමන්ගේ පැත්තේ ස්කන්ධ ටිකටයි ආස කරන්නේ. ඒක නිසා හැම වෙලාවකදීම තමන්ගේ පැත්තේ ස්කන්ධ ටිකටයි තමන් ආස වෙන්නේ. මොකද තමන්ගේතර පොඩි ළමයෙක් ලෝකේ හම්බුනේ නැති නිසා. තමන්ගේ ස්කන්ධ ටිකටමයි පොඩි ළමයා කිව්වේ. තමන් අතීතේ සිහිපත් කරගන්න පොඩිකම තමන්ගේ ළඟ නෙමෙයිද තිබුණේ වර්ණ සටහනේ පොඩි ළමයා දකින්න ස්කන්ධ ටික තමන් තුළ උපද්දගත්ත සංඛාරස්කන්ධේ ලක්ෂණය නේද? ඒ සංඛාරස්කන්ධේ ලක්ෂණයට අපි කිව්වා ඒක එළියෙන් දැක්කා. එළියෙන් තියලා ඒකට ආස කළා. ඊට පස්සේ ඒක රැස් කරගත්තා. දැන් ආස කරන ළමයා වුණ අපිට ඉන්නවා. ළමයාට ආසයි කියලා අපි ආස කරලා තියන්නේ මෙහි තියෙන ස්කන්ධ ටිකට නෙමෙයිද? ඒකට තමන්ටයි තණ්හා කරලා තියෙන්නේ. සම්මත වශයෙන් මේ ළමයාට කිසි සම්බන්ධයක් නැහැ. සම්මත වශයෙන් නැහැ. සම්මත ලෝකේ නැහැ. එතකොට මේ දර්ශනීය පැත්තෙන් මේක මෙහෙමයි. එතකොට අපි හැම වෙලාවකදීම තමන්ට රැස් වෙන බවක තමයි අපි කටයුතු කරන්නේ. එතකොට තමන්ට රැස් වෙන බවක් තුළ හැම වෙලාවකදීම කෝපය ඇතිතන තමන් උපදවගෙන තමන් ඇතිතන කෝපය කියලා හිතාගෙන ඉන්නවා. එතකොට හැම වෙලාවකදීම දැන් තමන්ට ආසයි. උඩක ඉඳලා වැටෙන්නේ නිව අසුචි තවරන රණුවක් තිබුණා. අල්ලන්න නැතුව ඉඳී. අල්ලන්න. ඔගොල්ලෝ ඒක අල්ලන්නේ අසුචි තවරන ලණුවට ආස නිසාද? අසුචි තවරන ලණුවට කවුරුත් ආස නැහැ. ඒවල ලණුවේ එල්ලෙනවා. ඇයි ලණුවේ එල්ලුනේ? මම වැටේ කියන බයට. උඩක ඉන්න ඕනේ නැහැ බිම ඉඳලා වැටෙන්න ගියත් ඇති. ඒත් එල්ලෙනවා. එතකොට හැම වෙලාවකදීම ඒ එල්ලුනේ අසුචි ගෑවුණු ලණුව ඕන නිසා නෙමෙයි. මේ ළමයා බාහිර ඉන්නවා කියන එක මේ රූපේ එළියේ තියනවා කියන එක අසුචි තවරුණු ලණුව වගේ අපි අල්ලන්නේ ඒක ඕනේ නිසා නෙමෙයි. මෙහෙම ආව ඕනේ නිසා. තමන්ට තණ්හායි හැම රූප ආයතනයක් තුළම තමන්ට තණ්හාවයි. ඒකට කියනවා නිකාන්ති තණ්හා කියලා වචනයක්. නිකාන්ති තණ්හා. නිකාන්ති තණ්හා උපගමනං උපාදානං. නිකාන්ති තණ්හාව නිසා උපගමනය නැවත එළියට දාලා බලනවා තමන්ගේ ලක්ෂණය. මෙහි හදාගත්ත කෝපේ ඔන්න තමන් නියෝජනය වෙන තැන නිකාන්ති තණ්හා. උපගමනං උපාදානං. එතකොට තණ්හාපච්චය උපාදානන්නේ. එතකොට හරිනම් උපාදානපච්චය තණ්හා වෙන්නේ නැහැ. අපි ගත්ත දෙයට නෙමෙයිද තණ්හා කරන්නේ. තණ්හා කරන බවනේ
හරිනම් තණ්හා කරන්න වෙන්නේ ගත්ත දෙයට නෙමෙයිද? සම්මුතිය තුළ අපි සාමාන්‍යයෙන් ওই කතා කරගෙන අද අපි හඳුනන දේ තුළ හිතන්න පටිසමුපාද පෙර තුළ අපි කතා කරනවා තණ්හා පත්‍ය උපාදාන. එතකොට උපාදානය කියන්නේ මොකක්ද? උපාදාන කාම උපාදාන වශයෙන් අපි මේක ගන්නවා. එතකොට මේ උපාදානය හැම වෙලාවකදීම දැන් තණ්හා පත්‍ය උපාදාන නෙමෙයි, උපාදාන පත්‍ය තණ්හා නෙමෙයි ධාරණම් එතකොට වෙන්න ඕනේ. ඒ උපාදානයේ මේ ගන්න බව නිසානේ අපිට තණ්හා කරලා තියෙන්නේ. නමුත් මේ තණ්හා පත්‍ය උපාදානං කියලා කියන්නේ හැම වෙලාවකදීම නිකාන්ති තණ්හා මිසක් කෝපෙට තණ්හා කරන තැන නෙමෙයි. කෝපෙට තණ්හාවයි නිකාන්ති තණ්හාවයි දෙකක්. ඒ කියන්නේ මේ තියෙන සමුදය සහ සමුදය සත්‍යය. කෝපෙට තණ්හාව උපාදානයට පස්සේ හදාගන්න. උපාදානී කියලා කියන්නේ හැම වෙලාවකදීම නිකාන්ති තණ්හා උපගමනං උපාදාන. මෙහි හදාගත්ත කෝපේ කියන ලක්ෂණය අපි එළියට දාලා උපගමනය කරලා හදාගන්න. මෙහි හදාගත්ත උපද්දගත්ත කෝපේ කියන බව එළියේ තියනවා කියලා හිතනකම හැම වෙලාවකදීම උපගමනය කරනවා ඒක. එළියට දානවා. එළියේ තියනවා කියලා හිතනවා. ඒකට කියනවා එළියේ තියෙන දේ උපාදාන වශයෙන් ගන්න. එළියේ ඇති දේ උපාදාන වශයෙන් ගන්න. එතකොට මේ ඇති බවට හම්බෙන කමටම කියනවා භවය කියලා. දැන් අන්න ඕකටයි අපි කාම භවයට කියන එකටයි තණ්හා කරන්නේ අපි අද. අපිට හම්බෙන සමුදය ගැනයි කතා කරන්නේ. සමුදේ සත්‍ය කියන තැන හැම වෙලාවකදීම තමන්ට කැමති අර ලක්ෂණය. අන්න එතනින් අරගෙනයි තණ්හා පත්‍ය උපාදාන කියන්නේ. මිසක කෝපෙට තණ්හායි කියන තැනකින් නෙමෙයි. කෝපෙට තණ්හාව කියන එක බොහොම රළු මට්ටමකින් අපි තියෙන කෝපෙටම ආස කරන කම. නමුත් ඇත්තටම යථාර්ථයක් විදිහට තිබුණ තැන ඒකයි සමුදේ කියන එක බොරු කිව්වේ. සමුදේ සත්‍ය හැම වෙලාවකදීම තමන්ට ආස කරන බව පැත්තෙන් හැම වෙලාවකදීම මෙහි හදාගත්ත කෝප්පේ කියන බව එළියෙන් දැක්කා. එතකොට හැම වෙලාවකදීම උපගමනං උපාදානං කියන තැනට කලින් තණ්හාව නිකාන්ති තණ්හා. නිකාන්ති තණ්හා කියන එක පැහැදිලිද? සංසාරයි පාරක ඒක උත්තරමත් නිකාන්ති තණ්හාවයි උපගමනං උපාදානං නිසා එකතු. නිකාන්ති තණ්හා සහ උපගමනං උපාදානං කියලා කියනකොට දැන් අපි හදාගෙන තියෙන ඉස්සර තණ්හාව සහ උපාදානයි කියලා අපි හඳුනගෙන ඉන්න දෙකක්. අපි හඳුනගෙන ඉන්නේ මොකටද? අපි කෝපෙට කැමති ආසයි මේක තමයි තණ්හාව කියලා. ඒ තණ්හාව නිසා ආයේ උපාදාන වශයෙන් ගන්න දෙයක් නැහැනේ. ඒක ඊට කලින් අපි උපාදාන කරගෙන ඉවරනේ කෝපෙට. උපාදාන වශයෙන් ගත්ත නිසානේ අපි කැමති උනේ. එතකොට කියන්නේ උපාදාන පත්‍ය තණ්හා කියලා. දැන් ඔය අපි අද ගන්න තණ්හාව සහ උපාදාන දෙක සලකා බලනකොට අපිට ගන්න වෙන්නේ හැම වෙලාවකදීම මේ කෝප්පේ කියන එකට උපාදාන වශයෙන් අල්ලගෙන ඊට පස්සේ තණ්හා කරනවා මට්ටමින් ගන්න වෙන්නේ. ඒ කෝප්පෙට තණ්හා අපි වෙන මොකටවත් නෙවෙයි කෝප්පෙට තණ්හා. එතකොට කෝප්පේ කියලා එළිය හම්බෙන බවම ගත්ත බව නෙමෙයි උපාදානෙ. එතකොට දැන් හම්බුන කෝප්පෙට තණ්හාව කරේ. හම්බුන කෝප්පෙටනේ තණ්හා කළේ. එතකොට ඒ තණ්හාව උපාදානට පස්සේ ඇති කරගත්ත තණ්හාවක් වෙනවා. මේ ඒ තණ්හාව ගැන නෙමෙයි මේ කතා කරන්නේ නිකාන්ති තණ්හා උපාදානයට කලින්. උපාදානයට කලින් කිව්වේ හැම වෙලාවකදීම පංච උපාදානස්කන්ධයේ මෙහි කෝප්ප කියන බවම මෙහි සිහිපත් වෙන ගතිය තියෙනවා. වර්ණ සටහන ඇසමුවට එනකොට මේ ස්කන්ධ ටික නොදන්නාකම නිසා, Nirodhe නොදක්නාකම නිසා කෝප්පේ මෙහි ඇති කරගන්නවා. එතකොට මෙහි කෝප්පේ කියලා හිතන කම අපි දකින්න කොහේ තියෙන දේ හැටියටද? එළියේ තියෙනවා කියන හැටියට. එතකොට මෙහි කෝප්පේ හදාගන්න කමට කියනවා හැම වෙලාවකදීම නිකාන්ති තණ්හා. බැස ගැනීම වශයෙන් තණ්හා කරන කෝප්පෙට බැසගත්තා. ස්කන්ධ ටික නොදන්නා කම නිසා කෝප්පෙට බැසගත්තා. ඊට පස්සේ උපගමනං උපාදානං කිව්වා. ඒක හැම වෙලාවකදීම ඊට පස්සේ තමයි ඒක උපාදාන කරගත්තේ. තණ්හා පත්‍ය උපාදානං කිව්වේ ඒකයි. ඊට පස්සේ උපාදාන කරගත්ත කෝපෙට ආය තණ්හාව පවතිනවා. ඒක වෙනම දෙයක්. නමුත් මේ සමුදේ සත්‍ය කියලා කියපු තැන හැම වෙලාවකදීම නිකාන්ති තණ්හා. මෙහි හදාගත්ත ස්කන්ධ ටික
එළියේ ඇති බවට බැස ගන්න එකට කියනවා නිකාන්ති තණ්හාව. ඇති බවට හිතනකම. පැහැදිලිද එතකොට? ස්වාමීන් වහන්සේ එතකොට අතීතයේ වගේ අතීතයේ විඳපු ආස්වාදයේ මෙනෙහි කරන කමත් හැම වෙලාවකදීම අතීත කෝප්පේ අනුව ගියපු දෙන්නේ. එතකොට සංඛාරස්කන්ධේ ලක්ෂණය තමයි අතීත කෝප්පේ විඳපු බව සිහිපත් කරනකම. කෝප්පේ ආරම්භය යම් සුවක් සොම්නසක් වින්දානම් කෝප්පේ දැකලා සතුටු වුණා නම් අන්නේ කෝප්පේ විඳලා සතුටු වුණ ගතියට කියනවා හැම වෙලාවකදීම අතීත සංඛාරස්කන්ධය අනුව ගියා සතුටු වුණා කියලා. දැන් අතීතේ කෝප්පේ අනුව සතුටු වුණ බව දැන් කොහොමද තියෙන්නේ? දැන් ඒ සතුටු වුණ බව නැහැ. ඒ සතුට ආරම්භය දැන් හිතක්ම උපද්දනවා මිසක වර්තමානයේ ඒ සතුට නැවත උපද්දන්න බෑ. තමුන්ගේ හිතම උපද්දනවා මිසක. ගියපු තත්පරේ ආයෙ ගන්න පුළුවන්ද? ගියපු තත්පරේ ආයෙ ගන්න බෑ. එකපාරක් හිතපු දේ ආයෙ හිතන්න බෑ. එකපාරක් එක වේලක් මග යනොත් ආයෙ නම් කන්න හම්බෙන්නේ නැහැ. ආයෙ කොයි සසරදිවත් ඒ වේලෙනම් කන්න වෙන්නේ නැහැ. ඇයි ඒක ගිහිල්ලා ඉවරයි. ඒ වගේ හැම වෙලාවකදීම අපිට එක ආශ්වාදයක් කියන එක ඉපිද නිරුද්ධ වුණා නම් ආශ්වාදයේ දැකලා ඒ ආශ්වාදේ නැවත හදාගන්න බෑ. ඉතුරු නැතුව මේ ආශ්වාදේ නිරුද්ධයි. ඒ ආරම්භය හැබැයි ආශ්වාදයේ කියන එක තුල තියෙන කාමය හැම වෙලාවකදීම අපිට දෙනවා එළියේ තියෙන දේ කියන බව. එතකොට දැන් වර්ණ සටහනක් ඇහැට පේන්නේ අනාත්ම වර්ණ සටහනක් පේන තැනක මෙහි උපදින සංඛාරස්කන්ධේ ලක්ෂණය තමයි කැමැති කෝපය. එතකොට දැන් කැමැත්ත සහ කෝපය කියන මේ ලක්ෂණ ටික ඔක්කොම ගෙනල්ලා දෙන්නේ හිතෙන්. එතකොට මේ හිතෙන් ගෙනල්ලා දෙන ටික අපි දකිනවා එළියේ තියෙනවා කියලා. කැමැති කෝප්පේ කියලා මතක් කරගන්න ගතියට කියනවා නිකාන්ති තණ්හා කියලා. දැස ගන්න බවට. ඒක එළියේ තියෙනවා කියලා හිතන කමට කියනවා උපගමනං උපාදානං චේතනා භවෝ කියලා. උපාදාන කරගන්නවා සහ භවය හදා ගන්නවා. කාම භවය. එතකොට බහුපච්චය ජාති. ආයෙත් කෝප්පේ විඳින්න පුළුවන් විදිහට අර නෙගටිව් එක අලුත් කරනවා. දැන් එක දිගට ආයෙත් කෝප්පේ පේනවා අපිට. අර වර්ණ සටහන ගැටලා අර රවුමම ගිහිල්ලා මීට කලින් මොහොතේ කලින් චුට්ටකට කලින් දැක්ක කෝප්පේ හිතේ රැස් කරගත්ත කෝප්පේ ආපහු වෙනවා. ඔය රැස් කරගන්නවා කියන එක තැන කාරණා දෙකක් කරනවා. එකක් තමයි අතීතාන්තය අසුරු කරනවා අනිත් එක තමයි වර්තමානයේ ඇතිදී රැස් කරගන්නවා. මම කියන්නේ සංඛාරස්කන්ධය කියන එකට කුණු ගොඩක් කියලා. මෙහෙන් එනකොට එන දේ ආරම්භය එන දේ විමසනව නෙමෙයි අපි කරන්නේ අපේ කුණු මල්ල විමසන එක. අපි ළඟ තියෙන්නේ මොනවද කියලා. කුණු මල්ල අවස්සලා ගන්නවා එකක්. ඊට පස්සේ මේ වගේම එකක් තමයි මේක කියලා අරක විමසන්නේ නැහැ. ඒක අරගෙන දා ගන්නවා ඇතුළට. දැන් අපි විමසුවේ පරණ එක. මේ වගේම එකක් තමයි මේකත් තීරණය කළා. ඒක අරගෙන දාගත්ත මල්ලට. ආයෙත් දැන් ඒ වගේ එකක් හම්බෙනකොට ඊළඟ මොහොතේ ගන්න ඊට කලින් අර හම්බෙච්ච එක කුණු මල්ල අවසල අරක නෙමෙයි විමසන්නේ ඊට කලින් මොහොතේ හම්බෙච්ච එක. ඒක අරගෙන බලනවා මේ වගේම එකක් තමයි මේක. ඒකත් අරගෙන දාගත්තා. දැන් හැම වෙලාවකදීම ඕගොල්ලෝ හැම මොහොතකම හැම දෙයක්ම රැස් කරගන්නවා. දැන් මෙහි ඕගොල්ලෝ දැන් මේ මොහොත රැස් කරගත්තා. දැන් ඊළඟ මොහොතේ ඕගොල්ලෝ දවල්ට එනකොට මේ උදේ බණ කියපු හාමුදුරුවෝ කියලා තැනින් තමයි ඕගොල්ලෝට ආපහු ඉදිරිපත් වෙන්නේ. ඒ මොහොතේ ඒ වගේම හැම වෙලාවකදීම මේ අතපය උස්සන තැනත් එහෙමම තමයි. ස්වාමීන් වහන්සේ දැන් අර කුණු මල්ලට දැන් අලුතෙන් දෙයක් දකින්නකොට අපි මෙමරි එකක හරි කොහොම හරි අඳුර නොගත්තොත් වැඩේ හරියන්නේ නැහැ. අඳුර නොගත්තොත් වැඩේ හරි. හැබැයි උතන ප්‍රශ්නයක් තියෙනවා. අඳුර නොගත්ත කියලා වැඩේ හරියන්නේ නැති ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රශ්නේ තියෙන මොකද්ද අඳුර නොගන්නේ? මොකද්ද අඳුර නොගන්නේ? අඳුර නොගන්න වෙන්නේ තියෙන දේ. අඳුර නොගන්න වෙන්නේ මේක ඕගොල්ලෝ අඳුර නොගන්න වෙන්නේ මේ තියෙන දේ. ඒක නිසා ඕගොල්ලන්ට අඳුර නොගත්තට මේ තියෙනවා කියන මනසින් මිදෙන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා තියෙනවා කියන කම තියෙන නිසා ඕගොල්ලෝ උපදිනවා. ඒක නතර කරන්න බෑ. ඒක නිසා තමයි කලහ විවාද සූත්‍රය අපි වෙනම කරමු. බොහොම ලස්සන ගාථාවක් තියෙනවා ඒකේ.
නසඤ්ඤ සංඤීන විසඤ්ඤ සංඤී නෝපි අසඤ්ඤීන විභූත සංඤී ඒවං සමේතස්ස විභූති රූපං සංඥා නිදානානි ප්‍රපංච සංඛා කියලා. ඒ කියන්නේ නසඤ්ඤ සංඤී. ප්‍රකෘති සංඥාව ගැන කතා කරනවත් නෙමෙයි. ප්‍රකෘති සංඥාව නම් මේ අපිට සංඥා තියෙනවා. එයාට මේ ප්‍රකෘති සංඥාවක් නැහැ. න විසඤ්ඤ සංඤී. හැබැයි සිහි විසඤ්ඤ වෙලා මේ සංඛාරේ නැති වෙලා ගිහිල්ලා හඳුනා ගන්න බැරි වෙලක් නැහැ. නැත්තම් අපිට සිහි විසඤ්ඤ කරොත් නිවන් දකින්න වෙනවා. සිහි විසඤ්ඤ කරා කියලා කවුරුත් විසඤ්ඤ කළා මරණයි කියලා නිවන් දකින්නේ නැහැ. න විසඤ්ඤ සංඤී. එහෙම වෙලක් නැහැ. අසඤ්ඤී අසඤ්ඤ තලයකටපත් වෙලක් නැහැ. එතකොට නෝපි අසඤ්ඤී න විභූත සංඤී අරූපාවචර මට්ටමේ ධ්‍යානයකටපත් කරලා මේ සංඥාව විභූත කරලත් නැහැ. ඒ වුණාට ප්‍රකෘති සංඥාවක් නැහැ යාට. අන්න ඒ කෙනාට කියනවා ඒවන් සමේතස්ස විභූති රූපං අන්නේ ඒ විදිහට රූපේ දැකපු කෙනා නිවන් දකිනවා. එතකොට අන්න ඒ මට්ටමටපත් වෙන්න වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපි කොහොමද නොහිත සංකාරයේ රැස් නොකර ඉන්න බැවින් නතර කරගන්නේ කියන්නේ. ඒක නිසා දැන් අපිට තියෙන දේ තමයි හැම වෙලාවකදීම සංඛාරේ නතර කරගන්න අපිට නොහිත ඉන්න වෙන්නේ ඇති දේ මත. නොහිත ඉන්න වෙන්නේ මේ පෑන ගැන ඔයගොල්ලන්ට. පෑන ගැන නොහිත ඉන්න ඔයගොල්ලෝ පෑන ගැනම හිතනවා. කමටහනක් දුන්නලු වඳුර ගැන නම් හිතන්නේ නැතුව වෙන ඕන දෙයක් ගැන හිතන්න කියනවා. දැන් කමටහන වඩනවා මම වඳුර ගැන නම් හිතන්නේ නැහැ. වඳුර ගැන නම් හිතන්නේ. දැන් හිතලා තියෙන්නේම වඳුර ගැන. දැන් ඒක තමයි වැඩේ. එතකොට අපි දෙයක් ගැන නොහිත ඉන්න ගියොත් එහෙම නොහිත ඉන්න එක ගැන හිතලා තියෙනවා. ඒක නිමිත්තක් වෙනවා. ඒක නිමිත්තක් වෙනවා. ඇත්තට අද කමටහනුත් දෙනවා නොහිත ඉන්න කියලා. දැන් නොහිත ඉන්න දේ ගැන හිතන එක එතකොට නොහිත ඉන්න හිතලා තියෙනවා. එතකොට ඒක හිතක් වෙනවා. ඒකින්ද ඒක හරියන්නේ නැහැ. එතකොට දැන් හැම වෙලාවකදීම අපි රැස් කරගන්නේ අපේ ප්‍රපංච සංඥාව නැත්නම් අපේ හිතේ තියෙන සංඛාර නිමිත්ත. මම කලින් ඔක්කේ ඇති පොඩි හාමුදුර කෙනෙකුගේ කතාව අහලා තියෙන්නේ නේද? ආරණ්‍ය පොඩි හාමුදුර කෙනෙක් ගෙදරට ගිහපු කතාව නේද කියන්නේ. අපේ ආරණ්‍ය පොඩි හාමුදුර කෙනෙක් අවුරුදු 5ක් හිටියේ ඉතින් මහාන වෙලා ඉතින් ගෙදර ගිහිල්ලාම තිබුණේ නැහැ. ඉතින් අපි මේ පැත්තේ යන වෙලාවක ගෙදරට ගිහිල්ලා එන්න කියලා ගියා. වාහනේ ගෙදර මිදුලෙත් නතර කළා ගිහිල්ලා පොඩි හාමුදුරු කියනවා මේ අපේ ගෙදර නෙමෙයි කියලා. ඉතින් පොඩි හාමුදුරු දැන් අම්මයි තාත්තයි එළියට ඇවිල්ලා බැහැලා එතුළට යනකම් පොඩි හාමුදුරු පිළිගත්තේ නැහැ මේ යාගේ ගෙදර කියලා. මේ ඇත්ත අම්මයි තාත්තයි. ඔව්. එතකොට අම්මයි තාත්තයි ගෙදරින් එළියට ඇවිල්ලා කතා බහ කරලා එතකොට තමයි පොඩි හාමුදුරු පිළිගත්තේ මේ යාගේ ගෙදර කියලා. මොකද එයා අවුරුදු 5කට කලින් දැකපු ගෙදරට එයා ගියේ. යනකොට ඉතින් ගේ වෙනස් වෙලා දැන් අලුතෙන් කෑලි අරගෙන ඒක මේක දෙවලා දැන් ගේ වෙනස් වෙලා. නමුත් එයා ගියා අවුරුදු 5කට 6කට කලින් තිබුණ ගේ බලන්න. එයාගේ සංඛාරය හැම වෙලාවකදී මෙයා රැස් කරගෙන තිබුණ ගේත් එක්ක එයා ජීවත් වුනේ. එයා ගෙදර කියලා මතක් කර හිටියේ එයා අවුරුදු 5කට කලින් තිබුණ ගේ ගැන. ඉතින් total modification සම්පූර්ණ වෙනස් වීමක් වෙලා සම්පූර්ණම වෙනස් වෙලා එතන. එතකොට එයාට දැන් ඉස්සරහට කෑලි ඇවිල්ලා ඒක හොයාගන්න බෑ දැන් එයාට. එතකොට දැන් හැම වෙලාවකදීම ඒ පොඩි හාමුදුරු දැන් එතෙන්ට යනකොට දැන් ගේ වෙනස් වෙලා. දැන් මෙහෙන් එන රූපේ මෙහෙන් කියන එකට ගැලපෙන්නේ නැහැ. දැන් තමන්ගේ කුණු මල්ලේ තමන් රැස් කරගත්ත අවුරුදු 5ක ගෙදර කියන එක ගැලපෙන්නේ නැහැ මේ එන එකට. දැන් එතකොට කියනවා මේක මන් දන්නේ මේ අපේ ගෙදර නෙමෙයි. දැන් ගැලපෙන්නේ නැහැ. දැන් ඒක නිසා දැන් ඔන්න ඊළඟ පාර මොකද කළේ? එකතු කරගත්ත ටිකක් එහෙනම් මේක තමයි දැන් අපේ ගෙදර. දැන් ඔන්න දාගත්තා. දැන් ආරන් ඉන්නවා. හැබැයි දැන් ඉන්නේ අලුත් ගෙදර. තව අවුරුදු 5ක් 10ක් හිටියොත් තව අවුරුදු 5ක් 10ක් ඉන්නේ දැන් ඔය දැකපු ගෙදරත් එක්ක. ආයේ යන්නේ තේ ගෙදර බලන්න. දැන් වෙනස් වෙලා තියෙන ගෙදර බලන්න නෙමෙයි යන්නේ දැන් තියෙන ගෙදර හිතාගෙන යන්නේ ගෙදර බලන්න යන්නේ. එතකොට දැන් ඕක කාලපරතර දෙකක නිසා අපිට පොඩ්ඩක් ඕක තේරෙනවා මේ හිතේ තමන්ගේ හිතේ තියෙන ගෙදරත් එක්කයි ජීවත් වෙලා තියෙන හිතේ ගෙදර බලන්නයි ගිහිල්ලා තියෙන්නේ කියලා. දැන් අපිට මේ මොහොතේ ඕක පේන්නේ මේ අත පහළට දාලා ඉඳලා අත උස්සන මොහොතේදී තියෙන්නේ ඔය කතාවම තමයි. අත පල්ලෙහා තියාගෙන ඉඳලා අත උස්සන මොහොතේදී තියෙන්නේ ඔය සිද්ධියම තමයි. ඇයි ඔය සිද්ධියම කියලා කිව්වේ? අත පල්ලෙහාට දාගෙන ඉන්නවා. එතකොට දැන් ෆොටෝ එකක් ගැහුවොත් මේ වේගවත්
ඔබ මේ සිද්ධිය ගැන ෆොටෝ ගොඩක් ගැහුවොත් ඔයගොල්ලන්ට එක ෆොටෝ එක පෙන්නුවොත් එක ෆොටෝ එකක හම්බෙයි අත පහළට දාගෙන ඉන්න බව. එතකොට පහළට දාගෙන ඉන්න බව නිත්‍ය වෙච්ච ඒ සංඛාරයට ගලපන ඕගොල්ලොන්ට අත උස්සපු එක උස්සලා තියෙනවා. ඇයි උස්සලා තියෙන්නේ? සංඛාර නිමිත්ත දැන් තියෙන ඊට කලින් මොහොතේ රැස් කරගත්ත එක පල්ලෙහා තිබ්බ එක. දැන් මේක පිළිගන්නේ මේ රූපේ පිළිගන්න ඕගොල්ලෝ ළඟට එන්නේ සංඛාරයේ පැත්තේ තියෙන මීට මොහොතේ කලින් පල්ලෙහා තිබ්බ එක. දැන් ඒ සංඛාරයේ මෙහෙන් එන එකට ගලපලා බලලා මෙහෙන් එන එකට ගලපෙන්නේ නැහැ. දැන් හිතනවා අත ඊට වැඩිය පොඩ්ඩක් උස්සලා. ඊට පස්සේ ඔන්න දෙකම දාගත්තා දැන්. දෙකම රැස් කරගත්තා. ඊට පස්සේ මෙහෙම. දැන් එයා මේක අනුව බලනවා ඊළඟට අන්තිමේට දාගත්ත එක බලනවා. ඊටත් වැඩිය උස්සලා මේක දාගත්තා. දැන් හැම වෙලාවකදීම අරක කාලපරතර දෙකක නිසා අපිට පැහැදිලි වුණාට අපිට මේ සජීවී රූපේ විඳින්නෙත් ওই විදිහටම තමයි. අපි මේ පුද්ගලයෙක් ඉන්නවා කියලා මේ රූපේ විඳින ඕගොල්ලෝ කවදද කාගේද වේදනාව විඳලා තියෙන්නේ සංඥාව සංකාරයේ විඥානයේ විඳලා තියෙන්නේ. තව කෙනෙකුගේ වේදනාවක් තව කෙනෙකුගේ සංඥාවක් සංකාරයක් විඥානයක් දැනලා තියෙනවද? තව කෙනෙකුගේ හිතක් දැනලා තියෙනවද ඔයගොල්ලන්ට? නෑ. එහෙනම් කොහොමද ඒගොල්ලොන් හිතනවා කියලා ඔයගොල්ලෝ කියන්නේ? ඒගොල්ලෝ ජීවත් වෙනවා කියන්නේ ඒගොල්ලෝගේ ජීවිතය ඔයගොල්ලන්ට දැනෙනවද? හැම වෙලාවකදීම රූපායතනයේ ආරම්භය මේ සජීවී එහෙට මෙහෙට යනවා කියන එක බව මත නෙමෙයිද කියන්නේ. දැන් යනවා කියන එක මත යනවා කියන එක තියෙන අවිද්‍යාව මතන. මේ වගේ කොටස් ටිකක් බෙදලා පෙන්නනකොට ඇහැට දකින්න පුළුවන් උනේ නැහැ කවදාවත් යන කෙනෙක්. ඇහැට දැක්කේ වර්ණ සටහනෙන් යන කෙනාව ගෙනල්ලා දුන්නේ අතීතෙ මෙතන හිටපු කෙනයි මෙතෙන්ට ගියේ කියන එක ගෙනල්ලා දුන්නේ සංකාරයෙන් මනසින්. ඒක හඳුනන දැන් ඔය අතේ එක පොසිෂන් ඇහැ දකින්නේ එක පොසිෂන්. අපි හිතලා දාගන්නවා මෙතන තිබිච්ච එක මෙතෙන්ට ගෙනාවා කියලා මූවමන්ට් එකක් අපි හිතාගන්නවා. හැම වෙලාවකදීම අපි හිතා ගන්න ටිකේ ටික. එතකොට මේ මොහොත හැම වෙලාවකදීම වර්තමාන අවස්ථාව ගැන අපිට දැනගන්න බෑ. අපි දැනගන්නේ අතීතේ රැස් කරගත්තා අතයි. ඒක නිසායි අපිට උස්සපු අත හම්බෙන්නේ. පුංචි කාලේ ඉඳලා අපිව හදාගත්ත ආදරණීය අම්මව හම්බෙනවා අපිට. දැන් ඒ වර්තමානයේ ඇහැට පේන රූපයේ තුල කොහොමද පුංචි කාලේ ඉඳලා අපිව හදාගත්ත අම්මව හම්බෙන්නේ? වර්ණ සටහන තුල පුංචි කාලේ ඉඳලා හදාගත්ත අම්මා හිටියද ඒ රූපේ? පුංචි කාලේ ඉඳලා හදාගත්තම මෙහෙන් ගෙනලා දෙන ටික නෙමෙයිද? ඒ රූපේ පුංචි කාලේ ඉඳලා හදාගත්ත අම්මා නම් ලෝකේ ඉන්න ඔක්කොම දකින්නකොටම පුංචි කාලේ ඉඳලා හදාගත්ත අම්මයි කියන සංඥාව එන්නේ නැහැ. නමුත් ඒක එන්නේ නැතුව අපිට විතරක් ඒක වෙන්නේ මෙහි අපි සංඛාරය හදාගෙන තියෙන නිසා හිතෙන් හදාගත්ත නිසා. එතකොට පුංචි කාලේ ඉඳලා හිටපු අම්මා උපද්ද ගන්න මේ පැත්තෙන් හැම වෙලාවකදී. එතකොට අම්මව ඇසුරු කරනවා කියලා අපි පුංචි කාලේ ඉඳලා හිටපු අම්මා කියලා හිතාගන්නේ තමන්ගේ පැත්තෙන්. එතකොට අපි පාඩම විස්තර කරන්න කියලා දැනෙන දුරුයි. එතකොට දැන් ඔන්න පුංචි කාලේ ඉඳලා හිටපු අම්මා කියලා තමන්ගේ ලක්ෂණ ටික තමන් එළියෙන් දැක්කා. එළියෙන් දැකපු කම තුල දැන් ඔන්න කිව්වා සමුදේ සහ සමුදේ සත්‍ය කියලා උතන දෙකක් තියෙනවා. ඒ අම්මට ආදරේ කියන එක සමුදය. අම්මට ආදරේ. එළියේ ඉන්න අම්මට පුංචි කාලේ ඉඳලා හදාගත්ත අම්මා මේ ඉන්නවා මේ ඉන්න අම්මට ආදරේ. දැන් ඔන්න සමුදේ. සමුදේ සත්‍ය හැම වෙලාවකදීම පුංචි කාලේ ඉන්න අම්මා කියලා ඇති කරගත්ත ස්කන්ධ ටික මේ පැත්තේ. මේ උපද්දගත්තේ පුංචි කාලේ ඉඳලා හිටපු අම්මා හදාගත්තේ මේ පැත්තේනේ. එතකොට මේ පැත්තේ හදාගත්ත ස්කන්ධ ටිකට තමන් කැමති බව. අම්මට කැමති කියලා කැමති උනේ කාටද? ස්කන්ධ ටිකට නෙමෙයිද අපි කැමති වෙලා තියෙන්නේ. පුංචි කාලේ ඉඳලා තිබුණා කියලා හිතපු ස්කන්ධ ටිකට නෙමෙයිද ආස කරලා තියෙන්නේ. අන්නේ තමන්ට කැමති බවට කිව්වා නිකාන්ති තණ්හාව නැතිනම් සමුදේ සත්‍ය කියලා. මෙහි ඉන්න අම්මට ආස බවට කිව්වා සමුදය. මෙහි හදාගත්ත ටිකට කැමති බවට කිව්වා සමුදේ සත්‍ය. ඔන්න දැන් සමුදේ දෙකට බෙදුවා. දැන් නිරෝධය දෙකට බෙදන්න වෙනවා. සමුදේ දෙකයි නම් අනිවාර්යෙන් නිරෝධය දෙකට බෙදන්න වෙනවා. ඇයි? සමුදේ නැති කරන්නත් වෙනවා සමුදේ සත්‍ය නැති වෙන්නත් වෙනවා.
දැන් බාහිර නැති බව අපිට දකින්න වෙනවා. සමුදේ නැති බව ලෝකේ ඕන තරම් නිරෝධ තියෙනවා. එතකොට දැන් නිරෝධ තියෙනවා කියනකොට දැන් කෝප්පේ නැති වෙන බව බලන්න පුළුවන්. ඕගොල්ලොන්ට කෝප්පේ කැඩි කැඩි බිඳි බිඳි යනවා. කෝප්පේ වෙනස් වෙනවා. කෝප්පේ නැති වෙනවා. මේකයි නැතිනම් මිනිස්සයා ඉන්නවා. කෙස්ලොම් නියද සම්මස්නහරයට ඇට මිදුළු වගේ ධර්මතා ටිකක් තියෙන්නේ. මේ අනාත්මයි. මේ විදිහට ඕගොල්ලොන්ට මේක දකින්න පුළුවන්කම තියෙනවා. මේකට කියනවා නිරෝධය. මොකද්ද නිරෝධය? තණ්හා නිරෝධය. තණ්හාව නැති කරනවා. හැබැයි යථාපි අනුපද්දවේ දල්හේ චින්නෝව රුක්ඛෝ පුනරේව රෝහති එවං තණ්හා අනුසේ අනුහතේ නිබ්බත්ති දුක්ඛ මිදක්ුණක්. මේ මුල අනුපද්දිතව දැඩිව තියෙනකොට ගහ කැපුවට ආපහු දළු දානවා. ඒ වගේ චින්නෝව රුක්ඛෝ පුනරේව රෝහති කපපු ගහ නැවත දළු දානවා වගේ හැම වෙලාවකදීම තණ්හා අනුසේ දුරු නොකළොත් තණ්හා අනුසේ දුරු නොකළොත් මේ ගහ නැවත හැදෙනවා. දුක නැමැති මේ දේ නැවත උපද්දනවා. ඒක නිසා දැන් නැති කරන්න වෙන්නේ තණ්හා අනුසේ කියපු තැන නැතිනම් නිකාන්ති තණ්හා කියපු තැන. අපි තණ්හාව නැති කරන තැන තමයි ගහ කපන තැන. කෝප්පෙට ආසයි. දැන් කෝප්පෙට තියෙන ආසාව නැති කරගන්න හදනවා අපි ලෝකේ. මේකට ආස කරන්න හොඳ නෑ. මේක කැඩිලා බිඳිලා යන දෙයක්. ඕක මට අයිති දෙයක් නෙමෙයි කොටිම. ඒක නිසා මේක අරගෙන මම බෑග් එකට දාගෙන යන්න හොඳ නෑ. එහෙනම් මේකට මම තණ්හා කරන්න හොඳ නෑ. මම අරගෙන ගියොත් මට බැනුම් අහන්න වෙනවා. කෝප්පෙත් දාගෙන ගියා හාමුදුරු කියලා. ඒක නිසා මේකට තණ්හා නොකර ඉන්න ඕනේ කියලා මම මෙනෙහි කරන ගතියකින් මේකෙ හිට වෙනවා නම් කෝප්පේ. ඒකට කියනවා මේ හදන්නේ තණ්හා නිරෝධය. තණ්හා නිරෝධය කරන්න පුළුවන් ලෞකිකව. ධ්‍යාන වලටපත් වෙලා රූපාවචර භූමිය වලටපත් වෙලා අපිට පුළුවන් තණ්හා නිරෝධයක් කරන්න. එතකොට දැන් ධ්‍යානය තුල තණ්හා නිරෝධය නෙමෙයිද කරලා තියෙන්නේ? ධ්‍යාන උපදව ගැනීම තුල තණ්හා නිරෝධය කරලා තියෙනවා. එතකොට දැන් හැබැයි මේ තණ්හා නිරෝධය ලෞකිකයි. ඒකට කියනවා නිරෝධය කියලා. ඇති දෙයට තියෙන තණ්හාව තමයි නැති කළේ. තියෙන දෙයට තණ්හාව නැති කරගත්තා. එයා උපේක්ෂා සහගත වුණා. එතකොට දැන් මේ තණ්හා නිරෝධයේ ලෝකෙ තුල ඊට පස්සේ තව තියෙනවා නිරෝධ සත්‍යයක්. නිරෝධ සත්‍ය තුල කොතනින්ද නිරෝධ සත්‍ය පනවන්නේ? සමුදය සත්‍ය පනවපු තැනින් නිරෝධ සත්‍ය පනවන්නේ. මෙහි හදාගත්ත ලක්ෂණ ටික එළිය දැක්කනම් මෙහි හදාගත්ත ලක්ෂණ ටික එළියට නොදා මෙහි ඇති බව දකින්න වෙනවා. එතකොට මෙහි ඇති ලක්ෂණ ටික පෙන්නකොට යාට පෙන්වන්න වෙන්නේ ඉපිද විරුද්ධ වුණ ධර්මතා ටික. එතකොට හැම වෙලාවකදීම ඔන්න ඉපිද නිරුද්ධ වුණ ධර්මතා ටික තමයි අපිට ඇති හැටියට පෙන්වන්න තියෙන්නේ. එතකොට දැන් ඕක පෙන්නකොට හැම වෙලාවකදීම ඊළඟ කාරණය අපිට තියෙනවා මාර්ගය සහ මාර්ග සත්‍යය. වැඩගත්ම දේ. මාර්ගය සහ මාර්ග සත්‍යය. දැන් නිරෝධ සත්‍යය පැහැදිලිද? මේ නිරෝධ සත්‍යය කියන්නේ නිරෝධ සත්‍ය හැම වෙලාවකදීම අර සමුදය සත්‍ය කියපු තැන නැති කරගෙන යන. සමුදය සත්‍යය පැහැදිලිද? සමුදය සත්‍ය මේ පැත්තේ කිව්වනේ දැන් ඇති බවට හම්බෙන කම තුල අපි තණ්හා කරන කම. එතකොට යම් කිසි කෙනෙක් දැක්කොත් අම්මා කියන බව මෙහෙම උපද්ද ගන්නවා මෙහෙ උපද්දගත්ත හිතටයි තණ්හා කරන්න කියලා දැනගත්තොත් එයාට ඒ තණ්හාව පවත්වන්න විශේෂ නැති වෙනවා. එළිය හම්බෙන්නේ. එතකොට සමුදය සත්‍යෙම නැති වෙන්නේ. එතකොට එයාට කිව්වා නිරෝධ සත්‍යයට අවබෝධ කරගන්න කියලා. දැන් ඒකට හම්බෙනවා මාර්ගය සහ මාර්ග සත්‍ය කියලා කාරණා දෙකක්. මාර්ගය කියනවා ලෝකෙ තුල අපි මේ තණ්හාව නැති කරගන්න කියලා වඩන යම් තාක් ක්‍රම තියෙනවා. ඒ හැම ක්‍රමයක්ම මාර්ගය. මේ මාර්ග සත්‍ය නෙමෙයි. ලෝකෙ තුල තණ්හාව නැති කරගන්න කියලා යම් තාක් දේවල් අපි කරනවා නම් ඒ ඔක්කොම මාර්ගය මාර්ග සත්‍ය නෙමෙයි. ඇයි? අපි ධ්‍යාන භාවනා ක්‍රම යම් තාක් උත්සාහ කරනවා නම් අනිත්‍ය බලනවා නැතිනම් මේ බටහිර සමාජය තුල ගොඩක් මාර්ගය තියෙනවා. ඇලීමක් කියන දේ නෑ අලුත් දේවල් හොය ගියාට ඇලීම කියන දේ ගත්තට පස්සේ ඒකට එච්චර කැමැත්ත නැති වෙනවා. ඒකත් මාර්ගයක්. කොච්චර දුරට සාර්ථකද දන්නේ නෑ මේ මාර්ගය.
මාර්ග සත්‍ය නෙමෙයි අවශ්‍ය තැනට නෙවෙන්නේ. ඒක නිසා දැන් මාර්ගය තමයි ඔය තණ්හා නිරෝධය. තණ්හාව නැති කරනවා. දුක නැතුව විසි කරනවා ඒ දේ ගොඩ ගහගෙන ඉන්නේ නැතුව. ඒක නිසා ඒක හැම වෙලාවකදීම තණ්හා නිරෝධය. ඊට පස්සේ මාර්ග සත්‍ය ලක්ෂණය හැම වෙලාවකදීම නිරෝධ සත්‍ය සාක්ෂාත් කරන්න පුළුවන් බව. එයාට මෙට්ටේට තණ්හා නැතුව මෙට්ටේ ගෙනිහිල්ලා එළියට විසි කරලා ඒකේ තණ්හාව නැති කළාට මෙට්ටේ ඇති වෙන බව නැති කරගන්න පුළුවන් උනේ නෑ. එයා තව මෙට්ටයක් ගන්නවා ගිහිල්ලා. මේ මෙට්ටේ දාලා තව මෙට්ටයක් ගේනවා ගිහිල්ලා. ඒක නිසා ඒක නැති කරගන්න එයාට හම්බෙන්නේ නෑ. ඒක නිසා එයාට සිද්ධ වෙනවා මාර්ග සත්‍ය උපදව ගන්න එක. මාර්ග සත්‍ය තමයි හැම වෙලාවකදීම මෙහි හදාගත්ත ධර්මතාවයේ ඉතුරු නැතුව නිරුද්ධයි කියලා පෙන්වන්න යම් උත්සාහයක් ගන්නවා නම් ඒක තමයි හැම වෙලාවකදීම මාර්ග සත්‍යය. එතකොට මෙහි හදාගත්තදී එළියට පතිත නොකර ඉන්න බව. මාර්ග සත්‍යය. දැන් ඔන්න කෙටියෙන්ම ඔය විස්තර කරේ කාරණා 8ක්. දුකයි සමුදයයි නිරෝධයයි මාර්ගයයි දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය සහ මාර්ග සත්‍යය. එතකොට ඔයගොල්ලන්ට මොකද බලා ගන්න පුළුවන් යමක ප්‍රකරණේ පළවෙනි කොටසේ තියෙනවා සත්‍ය යමකේ කියලා. ඔය සත්‍ය යමකයේ ඔය විස්තර ටික තියෙනවා. ඔයගොල්ලන්ට එකෙන් බලා ගන්න පුළුවන්කම තියෙනවා. අපි ඕනනම් පස්සේ පොත ගෙනල්ලා පොතෙන්ම තව ටිකක් කතා කරමු. ඒ තව වැදගත් කාරණා ටිකකුත් තියෙනවා. එතකොට දැන් ඔය කතා කළේ හැම වෙලාවකදීම දැන් ජීවිතේට අදාළ මූලිකම ධර්මතා ටික. ඔය ටික තමයි අපි තුල තියාගන්න අවශ්‍ය. ඔය ටික නැත්තම් හරි ප්‍රශ්නයක් වෙනවා. මොකක්ද ප්‍රශ්නේ? අපි දන්නේ නැහැ මොකක්ද කරන්න කියන එක. අපි කෙනා කියන දේ විදිහට අපි නිවන ගැන හිතනවා මිසක අපි ඇත්තටම නිවන කියන්නේ මොකක්ද කියන එක ගැන අපි හඳුනගන්නේ නැහැ. ඔය ටික නැත්තම්. ඔබ බුදුරජාණන් වහන්සේ ඔය සරියුත්තර වහන්සේ සංග්‍රහ කරලා තියෙන ඔය කොටස බොහොම සංකීර්ණ විදිහට. සංකීර්ණයි කියන්නේ කෙනෙකුට අත්නෝ මතයක් දාන්න බෑ. Tamanට හිතන මතයක්. එකින් එකට දැන් අහනවා දුක දුක්ඛ සත්‍යද? ඊට පස්සේ දුක්ඛ සත්‍ය දුකද? ඔහොම කීකේ දෙපැත්තට අහලා දුක නොවන්න දුක්ඛ සත්‍ය නොවේද? දුක්ඛ සත්‍ය නොවන්න දුක නොවේද? ඊට පස්සේ කීකේ ඔහොම දෙපැත්තට අහන. ඊට පස්සේ දුක සමුදය සත්‍යද? සත්‍ය දුකද? ඔහොම කීකේ දෙපැත්තට අහහහ මේ කාරණේ තුල ආයේ මැදට දෙයක් දාන්න බෑ. එකක් දැම්මොත් අනිත් තැනින් අපිට. ඒ තරම් ඒක සංකීර්ණව බෙදා ගන්නවා. එතකොට ඒ තුල අපිට තියෙන දේ තමයි හැම වෙලාවකදීම අපේ න්‍යාය නොඉක්මවන බව. චතුරාර්ය සත්‍ය කියන ඒ ධර්මතාවයේ සන්දර්භය අපි ළඟ තියෙන්න ඕනේ. මොකද අද කාලේ හැටියට ඒක බොහොම වැදගත් දෙයක්. නැත්තම් හරි ප්‍රශ්නයක් අපිට. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මනස තියෙන්නේ ගොඩක් දෙනෙකුගේ තරහ විද්දන්නේ නැහැ කියලා. පාවෙන ලබු කබල්ලගේ. පාවෙන ලබු කබලක ස්වභාවය තමයි රැල්ලක් ගහනකොට අරහෙට විසින අනිත් රැල්ල ගහනකොට මෙහෙට විසිනවා. තමන්වත් දන්නේ නැහැ ලබු කබල දන්නේ නැහැ කොහෙටද ගහගෙන යන්නේ කියලා. ඉතින් අන්න ඒ වගේ ගොඩක් වෙලාවට. ඇයි එහෙම ගහගෙන යන්නේ? ප්‍රධානම දේ තමන් ළඟ නැංගුරමක් නැතිකම. ඒක නිසා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නපු නැංගුරම තමයි චතුරාර්ය සත්‍ය කියලා මේ කියන්නේ. ඒ නැංගුරම දාගන්න. දැන් ඕකටම ගලපන්න පුළුවන් පටිච්චසමුප්පාදේ ගලපන්නත් පුළුවන් රාග විනී දෝෂ විනී මෝහ විනී ගලපන්නත් පුළුවන්. ඇයි මේ කතා කරලා තියෙන රාග දෝෂ මෝහ කියන එක පතිත කරන්න භූමිය නැති වෙන එකට අපි ඔය කාරණා ටිකම මූලික කරගෙන ඉස්සරහට කතා කරමු තවදුරටත්. එතකොට මේ කතා කරලා තියෙන්නේ ඒ ටික පතිත කරගන්න භූමිය නැති එකට. එතකොට හැම වෙලාවකදීම මේ ලක්ෂණ ටික ජීවිතේ බොහොම තදට අපි තියාගන්න ඕනේ නැංගුරම. ඕනම භාවනාවක් ඔගොල්ලෝ ඕනම බණක් අහනකොට ගලපන්න පුරුදු වෙන්න මෙතෙන්ට. මාර්ගයේද මාර්ග සත්‍යයේද? නිරෝධයේද නිරෝධ සත්‍යයේද? ඒතකොට මොනවා අහුවත් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් නෑ. ඔයගොල්ලෝ දන්නවා මේ විස්තර කරේ දුකද දුක්ඛ සත්‍යයද? සමුදයද සමුදය සත්‍යයද? මාර්ගයේද මාර්ග සත්‍යයද? දන්නවා. කරන්න දෙයක් පනවන එක තමයි වැදගත්ම දේ. කරන්න දේ පනවන එක ඕනම දේශනාවකදී සහ අපි කතා කළත් සුදර්ශන ස්වාමීන් වහන්සේ ඇවිල්ලා බණක් කිව්වත් ඔයගොල්ලන්ට ගලප ගන්න අවශ්‍යම දේ තමයි දැන් කරන්න මොකද්ද කියන්නේ.
එතකොට දැන් කරන්න කියන එක තුල ඕගොල්ලොන්ට පේනෙන්න ඕනේ මාර්ගය සහ මාර්ග සත්‍ය කියන දෙකම. එතකොට යම් විදිහකින් ඕගොල්ලොන්ට මාර්ගයේ විතරක් පනවනවා නම් හිතන්න එපා කවදාවත් මාර්ගයෙන් නිරෝධ සත්‍ය අවබෝධ කරන්න පුළුවන් කියලා. මාර්ගයෙන් පුළුවන් නිරෝධය අවබෝධ කරන්න මිසක නිරෝධ සත්‍ය අවබෝධ කරන්න බෑ. ඒක නිසා ඕගොල්ලොන්ට මාර්ගයෙන් මාර්ග සත්‍ය අවබෝධ උපදවාගෙන මාර්ග සත්‍යයෙන් නිරෝධ සත්‍ය අවබෝධ කරගන්න වෙනවා. එතකොට දුක්ඛ සත්‍ය පිළිසිඳ දැකලා සමුදය සත්‍ය ප්‍රහාණය වෙන්න වෙනවා. ඒ විදිහටයි මේක යන්නේ. එතකොට ඕගොල්ලොන්ට හිතෙන්නේ නැද්ද නිකන්වත් එතකොට සතිපට්ඨානයේදී ඒ කිස්ලම් නියද සම්මස්නහර කියලා කිව්වේ කියලා. සතිපට්ඨානයේ තුලදී දැන් බෙදනවා මේ සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනාව කියලා. කොටස් දෙකක්. හොඳට බලන්න සතිපට්ඨාන සූත්‍රය අරගෙන. සතිපට්ඨාන සූත්‍රය අරගෙන බෙදනකොට හොඳට මේ සතිපට්ඨාන සූත්‍රයේ හැම වෙලාවකදීම බෙදලා තියෙනවා මේ ටික සතිපට්ඨානයයි සතිපට්ඨාන භාවනාව සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදය වය ධම්මානුපස්සීවා උදේ වය දකින්න බවට. ඔන්න ආනාපාන සතිය පෙන්නනවා අගට පෙන්නනවා සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදය වය ධම්මානුපස්සීවා. ඊට පස්සේ දෙතිස් කුණප කොටස් වශයෙන් අසුබේ මෙනෙහි කරනකොට කියනවා අසුබේ ගැන කියලා සමුදය ධම්මානුපස්සීව වය ධම්මානුපස්සීව සමුදය වය ධම්ම. ධාතු මනසිකාරයේ පෙන්වන සමුදය ධම්මානුපස්සීව වය ධම්මානුපස්සීව සමුදය වය ධම්ම. එකින් එකට පෙන්වනවා. ඉතින් මේ උදේවැය බලන එක වෙනම භාවනාවක් නම් වෙනම කමටහනක් නම් ඒක අරගෙන වෙනම තියන්න තිබුණානේ. ඇයි මේ එකින් එකට පෙන්වන්නේ? ඒක තමයි නියම අර්ථය. ඒක තමයි මාර්ග සත්‍යයට අදාළ දේ. මාර්ගයේ තුල එයාගේ නුවණ ගේනවා මාර්ග සත්‍යයට හැම වෙලාවකදී. මාර්ගයේ තුල එයාගේ නුවණ ගේනවා මාර්ග සත්‍යයට. එතකොට මාර්ග සත්‍යයට හැම වෙලාවකදීම එයාගේ නුවණ ගියාට පස්සේ එයාට පුළුවන්කම තියෙන මාර්ග සත්‍යේනොයි දුක නැති කරන්න හැම වෙලාවම. දුක්ඛ සත්‍ය නැති කරන්න. දුක්ඛ සත්‍ය නැති වෙනකොටයි එයාට සමුදය සත්‍යයට පිහිටා හිටින්න තැනක් නැති වෙන්නේ දුක්ඛ සත්‍ය පිරිසිදු දකින්නකොට. ඒකට අන්න ඔය තැනටපත් වෙන්න නම් එයාට සිද්ධ වෙන ඔය කාරණා ටික නැවත නැවත හොඳට දකින්න. එතකොට ඇයි මේ සතිපට්ඨානය සතිපට්ඨාන භාවනාවයි කිව්වේ කියලා. එහෙම නැතුව අපි බලන එකේ තේරුමක් නැහැ. ඔක සාහිත්‍යනිකායේ සූත්‍රයක් තියෙනවා ဒုတိ ය අසුතවන්ත සූත්‍රය කියලා. මේ අසුතවන්ත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියනවා මේ අසෘතවත් පුතඥයා රූපේහි කලකිරෙනවා. කලකිරුනේ නොයලෙනවා. නොයලුනේ මිදුණු කැමැති වෙනවා. එතකොට මේ කවුද අසෘතවත් පුතඥයා? දැන් අසෘතවත් පුතඥයා රූපේ කලකිරෙනක කලකිරෙන නොයලෙන එක නොයලිලා මිදුණු කැමැති වෙන එක ඒක අසෘතවත් පුතඥයන්ගේ ලක්ෂණයක් කියලා. දැන් ඕක ගොඩක් වෙලාවට ඇතැම් අර්ථකථන සපයනවා අපිට ඇහිවත් තියෙනවා මේ රූපේ කලකිරෙන්නේ අසෘතවත් පුතඥයා. ඒක නිසා රූපේ කලකිරෙන්න මේ කලකිරනවා කියන එක කරන්න එපා. මේක වැරදි. කේසාලෝමානකාදන්තර කියලා ඔය පෙන්වන අර්ථය නෙමෙයි. ඔයිට වැඩි එහා අර්ථයක් කොතනින් පෙන්වන්නේ කියලා ඇතැම් වෙලාවට විවිධ අර්ථකථන සපයනවා අපිට අහන්න ලැබෙනවා. නමුත් ඒකේන තේරුම් ගන්න නැති කම තමයි අසෘතවත් පුතඥන බව පනවන්නේ කොතනින්ද කියන එක. මේ කතා කරන්නේ අසෘතවත් පුතඥයා රූපේ කලකිරෙන එක වැරදි කියලා. කෙනෙක් නියරක් රහිනවා. ඇයි නියර රහින්නේ? මෙයා දන්නවා නියර රැහැලා, නියර බැඳලා, වතුර හරවලා, හාලා, මඩවලා කරලා වපුරලා මේක නියම කල සුදුසු කල පොහොර වතුර යොදලා අස්වැනු නෙලාගෙන මේ අස්වැනු පාඩලා බීජ ටික අරගෙන මේ බී ටික විකුණලා මුදල් රුපියගෙන මුදල් රුපියල ගේ හදනවා. දැන් එයා ගේ හදන්න පටන් ගන්නවා. එයා දන්නවා ගේ හදන්න දැක්මක්. නියර රහින එයාගෙන් කෙනෙක් ඇහුවොත් ඇයි ඔබ නියර රහින්නේ? එයා කියනවා මම ගේ හදන්න යන්නේ කියලා. එහෙමද? එයාත් යනවා උදැල්ලක් අරගෙන ගේ හදන්න කියලා. එයා ගිහිල්ලා එයාත් රහිනවා නියරක්. දැන් හරිද වැඩේ? ඇයි හරි නැත්තේ? එයා දන්නේ නැහැ කොහොමද නියර රැහැලා ගේ හදන්නේ කියලා. ඒක අසෘතවත් බව නොදන්නා කම. ඒ වගේ මේ රූපේ කෙනෙක් කලකිරෙන්න හදනවා. මොකටද කලකිරෙන්නේ? කලකිරෙන එක දන්නේ නැත්නම් ඒ කලකිරීම වැඩක් නැහැ. ඒක අනාර්ය කලකිරීමක්.
එයා රූපේ කලකිරිලා එයාට උඩරිම යන්න පුළුවන් මානසික රෝගී තත්යකට ගිහිලා සියදි වෙනසා ගන්න තැනට යනකම් යන්න පුළුවන් රෝගේ කලකිරිලා. මේ කයේ කලකිරිලා එතෙන්ට යනකම් යන්න පුළුවන්කම තියෙනවා. ඒ එහෙම අය ලෝකේ ඉන්නවනේ එහෙම චරිත මේ රූපේ පිළිකුල් කරන කලකිරුණානේ මානසික රෝගී තත්ත්වෙ එහෙම තියෙනවා. ඒකෝට ඒ තත්ත්වයට යනකම් යන්න පුළුවන්. නමුත් මේ කතා කරන්නේ ඒක අශෘතවත් පුතඥන බව තුළ කලකිරෙනවා. නමුත් ශ්‍රුතවත් පුතඥයට කලකිරෙන්න එපා කිව්වේ නැහැ. ශ්‍රුතවත් පුතඥයා දන්නවා මේකේ කලකිරෙන්නේ කියලා. එයා කේසාලෝමානකා දන්තා තචෝ කියලා බලන්නේ මේ කය ගැන බැලුවට එයාට ඇති කරගන්න හදන්නේ මේ පැත්ත ගැන දැනුමක්. එයා කෙස්ලොම් නියද සම්මස්නහර කියලා මේක කොටස් සමූහයක් කියලා බලලා මෙහි ඇති අනාත්ම ධර්මතාවය සාක්ෂාත් කරන මේ වගේ කොටස් ටිකක් ඇති තැනක පුද්ගලයා හම්බුනේ මගේ මනසට නේද? එයා මේ පැත්ත බලනවා තමන්ගේ මනස තුල හදාගත්ත ලක්ෂණය. එතකොට දැන් එයා නුවණක් තිබුණා එයා රූපේ කලකිරෙන්න හැදුවා නෙමෙයි. එයා බැලුවේ මේ කලකිරෙන්න කියලා මේ රූපේ පැත්තේ කොටස් ටික බැලුවා මෙහි හදාගත්ත දේ බලන නිසා. ඒකයි එතනින් පස්සේ සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදය වය ධම්මානුපස්සීවා කියලා කිව්වේ. ඒක නිසා මේ ඔය කාරණා වගේ දේවල් තුළ දැන් හොඳට Taman දක්ෂ වෙන්න ඕනේ බෙදා ගන්න. දැන් කෙනෙක් කියනකොට මාර්ගයක් ගැන කතා කරනකොට ඒ මාර්ගය මොකක්ද කියන එක බෙදා ගන්න Taman දක්ෂ වෙන්න ඕනේ. මේ කියන්නේ මෙතන මාර්ගය. මේ කියන්නේ මාර්ග සත්‍යය. එතකොට කෙනෙක් කියනවා දැන් විශ්වයට එකතු වෙන්න. දැන් විශ්වයට එකතු වුණාම ඔක්කොම හරි. නැත්තම් ස්වභාව ධර්මයටපත් වෙන්න. විශ්ව සංකල්පයක් හරි මේ ඔක්කොම විශ්වය. අපි ඔක්කොම විශ්වයටයි නිවන් දකින්නවා කියන්නේ අපි විශ්වයට එකතු වෙනවා. නැතිනම් ස්වභාව ධර්මයට එකතු වෙනවා. දැන් ඔය විශ්වයේ තිබ්බේ කොහෙද? ඔය විශ්වයේ තිබ්බේ කොහෙද? විශ්වයට එකතු වෙන්න හදන්නේ කොහෙ තියෙන විශ්වයටද? කෙනෙක් විශ්වයේ උඩ යට ගැනත් කතා කරනවා. භෞතිකයේ තුල හරිත් විශ්වයට උඩ යට තියනවද මං අහන්නේ? භෞතික ලෝකේ අනුව කතා කළත් විශ්වයට උඩ යටක් නැතිකොට මේක අනුව කොහොම කතා කරලා විශ්වයට උඩ යටක් තියන්නේ? විශ්වයට උඩ තියෙන්නේ කාට සාපේක්ෂවද? මට සාපේක්ෂව උඩ තියෙනවා. විශ්වයට යට තියෙනවා මට සාපේක්ෂව. දැන් ඒතකොට මම නෙමෙයිද මේ ඔක්කොම කරලා තියෙන්නේ? එතකොට විශ්වය කියලා හම්බුනේ මොකද්ද? Tamanට මානසික අත්දැකීම නෙමෙයිද ඔය විශ්වය කියලා හිතාගෙන ඉන්නේ. එතකොට ඒ නිවන කියලා හිතාගෙන ඉන්නේ මානසික අත්දැකීමක් නෙමෙයිද? එතකොට හැම වෙලාවකදීම ඒ වගේ තැනක එතකොට ඇති දේ නෙමෙයි ගෙනලා දීලා තියෙන්නේ. ඒ නිවන ඇති දේ මත පනවපු දෙයක්. එතකොට ඒ ඇති දේ මත පනවපු හැමදේම දුක්ඛ සත්‍යයට යටත් වෙච්ච දෙයක්. එතකොට ඒ නිවන දුක්ඛ සත්‍යයට යටත් වෙච්ච දෙයක්. එතකොට ඒ නිවන සමුදය සත්‍යයට යටත් වෙච්ච දෙයක්. එතකොට ඒ නිවනත් හැම වෙලාවකදීම මාර්ගයෙන් පනවපු නිවනක්. ලෝකෙ මේ තණ්හාව නැති කරලා විශ්වය කියන දේ උපදවගත්තා. එතකොට එයාට මාර්ගය මිස මාර්ග සත්‍ය නෙමෙයි. එතකොට හැම වෙලාවෙම මේ ඔක්කොම ඇති දේ මත. ඒක නිසා ඕනම දෙයක් කරන්න පටන් ගන්න කලින් තමන් බෙදා ගන්න මාර්ගයේද මාර්ග සත්‍යද කියන එක. එතකොට තමන්ට පුළුවන් මේක ඉක්මනට සාක්ෂාත් කරගන්න. සොල්සිත ඔබන්සෙල් කිව්වා මේ ඔය අපි ඉස්සර කවුරුහරි දැන් මේ කේසා ඒ වගේ කාගේරි දැන් මම මගේ ඉසකයා දැන් සුදු වෙලා කියලා කිව්වා. ඒ සුදු වීම ගැන කලකිරීම අවශ්‍ය නැහැ. මෙතන සුදු වෙන ස්වභාවය ඒක මට විතරක් නෙමෙයි කාගෙත් ඒ සුදු වෙන ස්වභාවය ගැන අන්ඩර්ස්ටෑන්ඩින් එක නේද කළ යුත්තේ. ඒක මාර්ගය. මාර්ගය හැම වෙලාවකදීම මාර්ග සත්‍යයට කෙස් ගහ හම්බෙන්න බෑ. කෙස් ගහ හම්බෙන්න බෑ. තමන්ගෙන් තොර කෙස් ගහෙන් තොර තමන් හම්බෙන්න බෑ මාර්ග සත්‍යයට. එතන අල්ලන්න බැරි ස්වභාවය අපි කාටත් පොදු. මගේ සුදු ඉසක ගාගෙන නෙමෙයි කන්සර්න්. අතන අර ඒ ස්වභාවයට අපි යටත් ඒ ස්වභාවය තේරුම් ගැනීම මාර්ගය තුල එකයි. මාර්ගය තුල හැම වෙලාවකදී මේ කෙනෙකුගේ හිස කෙස් ගහක් ගැන කලකිරෙනවා නෙමෙයි හිස කෙස් ගහක් ඇති තැනක පුද්ගලයෙක් පනවන ප්‍රශ්නට උත්තරේ හම්බෙන්න ඕනේ. එතකොට හැම වෙලාවකදීම මාර්ගයේ මට්ටම් පනවන්න පුළුවන්. මාර්ගය කිව්වම මහ විශාල ප්‍රදේශයක්. මාර්ගය කිව්වට පස්සේ පොදුවේ මේකේ හරි මාර්ගය තියෙනවා වැරදි මාර්ගය තියෙනවා. එතකොට මේ මාර්ගය සම්පූර්ණම අද අපිත් යන්නේ මාර්ගයක් තියෙන්නේ. අපේ මාර්ගය මොකද්ද? අපි දන්නවා රූපේ නිසා සැපේනවා කියලා. ශබ්ද නිසා සැපේනවා, ගන්ධය නිසා, රසය නිසා, ස්පර්ශය නිසා සැපේනවා.
අපි ඒ මාර්ගයේ තමයි යන්නේ. මොකද්ද අපේ මාර්ගය? සැප හොයන මාර්ගය. අපි රූපේ පැත්තෙන් සැප හොයනවා, ගන්ධේ පැත්තෙන් සැප හොයනවා, රසයේ පැත්තෙන් සැප හොයනවා, ස්පර්ශයේ පැත්තෙන් සැප හොයනවා. ලෝකේ ඔක්කොම මාර්ගය සහ මාර්ගයට ඵලය. එයා දුක නැති කරනවා. අපිත් දුක නැති කරනවා. ඉඳගෙන හිටියා දැන් දුකයි, කකුල් අමාරුයි. තව පොඩ්ඩකින් නැගිටින්න. එතකොට ඔන්න දුකෙන් මිදුණා. දැන් අපි යන්නේ මාර්ගයක. ඇයි අතපය අමාරු වෙනකොට කකුල් අතපය දිගාරින්නේ? දුක දැක්කා, දුක දැකලා දුකෙන් මිදෙන්න මාර්ගය හැටියට හිතුවා අත දිගෑරියාම හරි දැන් කකුල දිගෑරියාම. ඔන්න ක්‍රමය කකුල දිගෑරියා. දැන් මොන දුක නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අපිට හැමදාම කකුල් අතෑරීම දිගෑරීම කර කර ඉන්න වෙනවා දැන් ওই විදිහට. ඒකයි ප්‍රශ්නේ. එතකොට දැන් ලෝකේ ඔක්කොම මාර්ගයේ ඒ වගේ තැනක ඉඳලා පටන් ගත්තට පස්සේ මාර්ගය කියන එක යනවා බොහොම ගැඹුරු මට්ටමට යනකම් අපි දුක නැති කරගන්න මෙනෙහි කරන මානසිකාරය ළඟට යනකම් යනවා භාවනාවට යනකම් යනවා මාර්ගය කියන්නේ. එතකොට මාර්ග සත්‍ය කියන තැන අතනින් උපද්ද ගන්න වෙන දේ ඒක වෙනම කතාවක්. එතකොට මේ ලෝකේ එක එක චරිත තියෙනවා. කෝපෙටම තණ්හා කර කර ඉන්න මිනිස්සයාට කිව්වොත් කෝපය ඔහෙ නෙමෙයි මෙහි කියලා කිව්වොත් ඒ මිනිස්සගෙන් ගුටි කන්න වෙනවා. ඒක කියන්නේ. මේ අහුවෙන්නේ මොකද්ද කියලා අයෝක තියනව නෙමෙයි නේද? එහෙමනේ කියන්නේ. දැන් අර කියලා ඉවරලා ඊට පස්සේ කෙනෙක් කියලා තියනවා දැන් ඕක හාමුදුරුවෝ නම් කියයි අලියා මෙහි කියලා හිතාගෙන අලියා ළඟට ගිහිල්ලා අලියා ගහලා මැරෙන්නයි වෙන්නේ කියලා. ඇත්තනේ කතාව නේ. අපි නම් කියයි අලියා මෙහි කියලා. අලියා මෙහි කිව්වට අලියා මෙහි කියලා හිතාගෙන අලියා ළඟට ගියොත් අලිය ගහන මැරෙන්න වෙන්නේ. ඉතින් ඒක නිසා මේ ඔය කියන එක හරියන්නේ නැහැ. ඒක නිසා මේ ඔය කතාව එදෙන්නේ නැහැ කියලා. ඉතින් හැම වෙලාවකදීම ප්‍රශ්නේ තියෙන්නේ අපි අලියගෙන් ඈත් වෙලා යනවා කියමුකෝ. අලියගෙන් ඈත් වෙලා යනකොට අපි යන්නේ අලිය කරේ තියාගෙන යන්න අලිය ගහනවා. ඇයි? බහවච්චය જાති අලිය ඉන්නවා මැරෙනවා උපදිනවා. ගහනවා මැරෙනවා උපදිනවා. අලිය ඉන්නවා කියලා හිතනවා ඉන්නකම නිසා ආයතන ටික හදනවා ඉන්නකම නිසා අලිය හදනවා. දැන් ওই ක්‍රියාවලිය දිගටම වෙනවා. එතකොට මේ අපි යන්නේ අලිය කරේ තියාගෙන. හැබැයි රහතන් වහන්සේ නමක් පොතෙන් ගාවත් රහතන් වහන්සේ අයිනකින් යනවා. හැබැයි අලිය කරේ තියන් යන්නේ. රහතන් වහන්සේ අයින් වෙලා යනවා. අයින් වෙලා යන්නේ ලොකු නුවණකින්. ඒ නුවණ අලිය ඉතුරු කරන්නේ හැම වෙලාවකදීම. පහේ ශිෂ්‍යත්වයේ නුවණ නැති වෙනවද උසස් පෙළ ලියන ළමයෙකුට? එයාට ඊට වැඩි දැනුමක් තියෙනවා. අපිට තියෙන්නේ පහේ ශිෂ්‍යත්ව දැනුම තියාගෙන අපි අලියගෙන් ඈත් වෙලා යන්නේ. රහතන් වහන්සේ උසස් පෙළ දැනුමකින් එතනෙතරද්ද දැකලා ඈතින් යනවා. කෙනෙක් කියනවා නම් උසස් පෙළ ලියන ළමයාට ශිෂ්‍යත්ව දැනුම නැහැ කියලා. ඒ කතාව වෙන්නේ නැහැ. ඒක නිසා හැම වෙලාවකදීම මේ කතා කරන්නේ නුවණක් ගැන ඥාන දර්ශනයක් ගැන. ඔගොල්ලෝ පොඩි ළමයෙක් අඬනකොට පොඩි ළමයා ළඟට ගිහිල්ලා ඒ ළමයා නලව ගන්න අවශ්‍ය නිසා ඔගොල්ලෝ විකටයෙක් බවට පත් වෙනවා. ඒ විකටයෙක් බවට විකට චරිතයක් බවට පත් වෙන ඔගොල්ලෝ ළඟ විකට බවද ඇත්තකම නැතිනම් තමන්ගේ වැඩිහිටි මනසද ඇත්තකම. වැඩිහිටි මනස ඇත්තකම. ඔගොල්ලෝ ඒ වෙලාවේ විකට බවට පත් වුණා කියලා වැඩිහිටි මනස නැති වුණා. වැඩිහිටි මනස ඇතුවම ඒක වැරදි කියලා දැන දැකම නෙමෙයි ඔයගොල්ලෝ ළමයා ළඟට ගිහිල්ලා ඒ දෙක කරේ. ඒ දේ දැන දැකම කරේ. මොකද වැඩිහිටි බව ඔයගොල්ලෝගේ නුවණ. ඒ වගේ අපිට පොඩි ළමයෙක් ළඟට ගිහිල්ලා ඒ නලව ගන්න කරනවා වගේ තමයි අලිය ළඟින් අයින් වෙලා යන්නේ. ලෝකයේ කියයි අර රහතන් වහන්සේ හොඳ අපූර්වට අලියගෙන් ඈත් වෙලා ගියේ. අලිය නැත්තම් කොහෙද අලිය මෙහි කියලා හිතුවා නම් ඈත් වෙලා යන්නේ කියලා. නමුත් රහතන් වහන්සේ දැන දැක හොඳට නුවණින් එතනින් ගිහිල්ලා තියෙන අලිය ඉතුරු නොකර. අපි කණ්ණාඩි ළඟට ගිහිල්ලා පවුඩර් ගන්නවා. පවුඩර් ටිකක් අරගෙන ගිහිල්ලා කවුද කණ්ණාඩියේ පවුඩර් ගන්නේ? ඉතින් එහෙනේ මූණ පේන්නේ. පේන මූණේ පවුඩර් ගන්න. පේන මූණේ නොගායි නොපෙනෙන පැත්තක ගාගෙන ඉන්නේ. මේ පේන්නේ නැති පැත්තේ ගහනවා පේන මූණේ ගන්න නැතුව. ඉතින් එහෙනේ පවුඩර් ගන්න ඕනේ පැත්ත. නමුත් මෙහි ගන්නේ නුවණකින් නෙමෙයි දෙහි පෙනුනට මෙහි තියෙන්නේ කියන නුවණ නෙමෙයි දෙහි තියෙන්නේ. එහෙ පෙනුනට මෙහි තියෙන්නේ කියන නුවණින් යුක්තව කණ්ණාඩි ඉස්සරහට යනවා. ඒ වගේම රහතන් වහන්සේටත් මේ රූපේ ඉස්සරහා එහෙ පෙනුනට මෙහි තියෙන්නේ කියන නුවණ ඇතුව රහතන් වහන්සේ ඒ දේ පරිහරණය කරනවා. ඒ දේ මේ කියන්නේ මායාවේ තනකොළ කොටුවේ තනකොළ කන්නේ කියන එක නෙමෙයි තනකොළ කාලා අහුවෙන්නේ නැති දැනකට යනවා කියලා කියන්නේ. තනකොළ නොකා හිටියොත් මැරෙන්න වෙනවා නොකා.
ඒක නිසා රහතන් වහන්සේට ජීවත් වෙන්න බැ තැනක් පණවන්න බැරි වෙනවා ඒ විදිහට ගියොත් එහෙම. මේ කියන්නේ නුවණින් ජීවත් වෙන එක. ඒ නුවණ නිසා රහතන් වහන්සේ කිව්ව මිසක නුවණ නැත්තම් රහත් බව නැහැ කියන්නේ. ඒක නිසා මේ කතා කරන්නේ මේ නිරෝධ දර්ශනය ගැන නුවණ ගැන. ඒක නිසා දැන් ඔන්න ඔය චතුරාර්ය සත්‍ය කියන දර්ශනය බොහොම ගැඹුරු සහ ලොකු කාරණාවක්. සමහර විට තේරෙන්නේ නැත්නම් සමහර විට නොතේරෙන්නත් ඇති. මම හිතනවා යම් මට්ටමකට තේරුණායි කියලා. නමුත් ඔක බොහොම තව ඊට වඩා තව ගැඹුරු කාරණා ටිකක් මග ඇරලා එක මට්ටමකින් තමයි පෙන්වන්නේ. අපි ඉස්සරහටත් සාකච්ඡා කරමු උපසටහනක් ආශ්‍රයම. දැන් ටිකක් දුක නැති කරගෙන එන්න කොහෙන්ද? අපේ එතන අලිය දැන් රහතන් වහන්සේ අලිය සත්පුද්ගල සංඥාව නැතුව යනවා කියන එක නේද එතනින් ඔව් සත්පුද්ගල සංඥාව නැතුව යනවා කියන එක හැම වෙලාවකදීම මොකද සත්පුද්ගල සංඥාව අලිය ඉඳලා තිබුණොත් රහතන් වහන්සේට යන්නේ. අලිය ඉන්න බව තුල රහතන් වහන්සේට යන්න හැමදාම බය උපදව ගන්න වෙනවා. අපි හිතමු අලිය ගහන්න පන්නගෙන ආවොත් අපි දුවයි හැබැයි කවදාවත් රහතන් වහන්සේ දුවන්නේ නැහැ. අපි දුවන්නේ බයට. රහතන් වහන්සේ අලිය නිසා දුවන්නේ යන්නේ නැහැ. මොකද අස්මිමානේ නැහැ. ගහන්න කෙනෙකුත් අලියක් නැහැ රහතන් වහන්සේට. අර සෙන් කතාවක් ඔයගොල්ලෝ අහලා ඇති කාන්තාවක් කරේ තියන් ගියේ කියන කතාව. ආමුදුරු දෙන්නේ යනකොට ගහගෙන යනවා කාන්තාවක් වතුරේ එක ආමුදුරු කෙනෙක් කාන්තාව පොඩට අරගෙන ගෙනත් තියෙනවා. පන්සලට ගියාම අනිත් වැඩිහිටි හාමුදුරු කියනවා ඔබ වහන්සේ මේ කරපු වැඩේ සුදුසු නැහැ. කාන්තාවක් මෙහෙම කරේ තියාගෙන ගොඩට දාපු එක සුදුසු නැහැ කියලා. එතකොට කියනවා ස්වාමීනි මම මේ කාන්තාව එතන තියලා ආවේ ඔබ වහන්සේ තාමත් කරේ තියාගෙන නේද ඉන්නේ කියලා. එතකොට ඒ කිව්වේ මේ කාන්තාවක් කරේ තියන් ආවා කියන එක කියන්න අවශ්‍ය නිසා නෙමෙයි. ඔය කතාව කියන්න ඕනේ නිසායි ඒ සෙන් කතාවේ අර්ථය කිව්වේ. හැම වෙලාවකදී මේ අලිය කරේ තියන් යනවා වගේ කතාව. ඒ කියන්නේ අපි හැම වෙලාවකදීම ඒ දේ කරපින්නගෙන යන්නේ. අපි අලියගෙන් අයින් වෙලා අලිය ඉතුරු කරලා යන්නේ. රහතන් වහන්සේ තමනුත් අයින් වෙලා හැබැයි තමන්ගෙන් තොර අලිය හම්බුනේ නැහැ කියන තැන නුවණින් යුක්තව අයින් වෙලා යනවා. එතකොට තමයි අපිට මේ කාරණාව හොඳට හම්බෙන්නේ. රහතන් වහන්සේට අලිය කියන එක මොකෙන් ප්‍රහාත වූයේද? පරිවර්ජනා පහතව. සබ්බාසව සූත්‍රයේ අපි පෞද්ගලික කාලේ සාකච්ඡා කළා. පුළුවන් නම් මේ දේශන ටික අහන්න. මේ අපි ওই කාරණාව කතා කළා. ඒකට පරිවර්ජනේ දෙකට බෙදනවා. පරිවර්ජනාව පහතව. මෙතන මම සහ කය කියන තැන තියෙන තැනනුත් අපි මම සහ තව කෙනෙක් කියන තැනනුත් පරිවර්ජණයෙන් පහ කරනවා. හැබැයි මානසික පැත්තෙනුත් පරිවර්ජනයක් තියෙනවා. ඒ පරිවර්ජණයෙන් තුල එයාට සත්‍යයක් ඉතුරු කරන්නේ. මොකද සබ්බාසව සූත්‍රයේ දේශනා කරන්නේ නූපන්නාශ්‍රව නූපදවා ඉන්න උපන්නාශ්‍රව දුරු කරන්න. උපන්නාශ්‍රව ටික දුරු කරගන්න පුළුවන්. ඒ නූපන්නාශ්‍රව කොහොමද නූපදවා ඉන්නේ? අලියා ඉන්නවා නම් හැමදාම. අලියට බය වෙන්න අස්මිමානේ මෙහි ඇති කරනවානේ. එතකොට කාමාශ්‍රවේ භවශ්‍රවේ ඇති කරලානේ හැමදාම. ඒක නිසා අලිය ඉතුරු වෙන්න බෑ. අලිය නැති වුණත් අලියෙක් ඉඳන්නේ නැහැ කියලා බය හිතෙනවා. එහෙම නෙවෙන්නේ. අලියෙක් ඉන්නවා කියන කතාව විතරයි කියන්න ඕනේ. අලි ඉන්නවා පොඩ්ඩක් පරිස්සමෙන් යන්න ඉන්න කියලා දාන පිරිසකට එහෙම කිව්වට පස්සේ එදා එළියටවත් බහින්නේ නැහැ. ඉතින් බොහොම බයෙන් ඉන්නේ. සමහරවිට එදා අලිය ඇවිල්ලත් නැහැ. ඉතින් ඒ වගේ දැන් අලිය නැති තැනත් බයයි. එතකොට ඇයි? අස්මිමානේ හැම වෙලාවකදීම යෙදෙනවා. ඇයි අලිය ඉන්නවනේ? මේ රහතන් වහන්සේට අලිය හිටියත් නැතත් අලියට බයකම නැහැ. නුවණින් දැන දෙක අයින් වෙලා යන එක පරිවර්ජනය කරනවා මේ පැත්තෙන් සහ දෙපැත්තෙන්ම. අලිය ඉතුරු කරන්නේ. ඒක තමයි අඩිසලකුණු තියන්නේ නැත්තේ. අපි තමයි අඩිසලකුණු තියන්නේ. අපි හැම වෙලාවකදීම අඩිසලකුණු තියලා යනවා. අපි හොරකම් කරනවා. අඩිසලකුණු තියලා යනවා. එතකොට ඒකයි තියෙන ප්‍රශ්නේ. ඒක නිසා අඩිසලකුණු තියලා යන්න එපා හොරකම් කරන්න. ඔය අඩිසලකුණු තියලා ගිය ප්‍රශ්නේ අලිය එතන හිටි බවට අපි තියලා යන හැම වෙලාවකදී. ඒක නිසා අලිය ඇති බවට හම්බෙන කම නැති වෙන්න ඕනේ ආශ්‍රව නූපදංගන. මොකද මම මෙහි හිටියොත් අලිය මෙහි එළියේ ඉන්නවම තමයි. අලියට මට ගහන්න පුළුවන්ම තමයි. ඒක නිසා අලිය උපදින්න නැති වෙන්නයි මේ කියන්නේ. එහෙනම් ටිකක් පොඩි වේගයක්